තියෙන්නේ කියලා මේ වීඩියෝ එක ඒවා කියන්න ඕනේ. හරි? අවුනේ ළමයි සිග්නල් නැති හින්දා මේ කට්ටියට එන්න බැරි. ඒ කට්ටියට කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන්න කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? මුහුදු රළ තමයි තියෙන්නේ. හරි? දැන් කලින් ඒවා අමතකයිද? කලින් උගන්නපු අමතකයි වගේ නම් පොඩ්ඩක් අවුල්නේ. අමතක කරන්න බෑ. හරි? අමතක කරන්න බෑ. ජෛව ස්කන්ධ පොසිල ඉන්දනේ මතක තියෙන්නේ. හරි? හරි? සූර්යාගේ ශක්තිය. හරි? හරි? එතකොට ජෛව මම නිකන් ප්‍රශ්නයක් අහනවා. නිකන් හිතා ගන්නවාලා. ජෛව ස්කන්ධයි හරි? ජෛව ස්කන්ධයි පොසිල ඉන්ධන අතර සමානකම. හරි? නිකන් හිතා ගන්න. ජෛව ස්කන්ධ තියනවනේ පුතේ. ජෛව ස්කන්ධයි පොසිල ඉන්ධන තියෙනවා මේ පැත්තේ. හරි? පොසිල ඉන්ධන කියන්නේ මොනවද? ගල් ලඟුරු, පෙට්‍රල්, ඩීසල් නේ? පොසිල ඉන්ධන. මොනවා බොර තෙල් නේ ගන්න. බොර තෙල් මතකයිනේ. බොර තෙල් අරගෙන පිරිපහදු කරලා තමයි එක එක ඒවා ගන්න. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, එල්පී ගෑස් අරමන ගන්න පිරිපහදු කරලා. හරි? ඒවා මොනවද? පොසිල ඉන්ධන. ජෛව ස්කන්ධ කියන්නේ ජෛව ස්කන්ධ කියන්නේ පොල් කටු, දර, හරි? අනම්මනම් ටික තමයි ජෛව ස්කන්ධ කියන්නේ ශාක සත්ව කොටස් නේ. ඉන්ධන ලෙස ගත හැකි ශාක හා සත්ව කොටස් වලට කියනවා ජෛව ස්කන්ධ කියලා. හරි? එතකොට මේ ජෛව ස්කන්ධත් ශාක සත්ව කොටස්. එතකොට ශාක හැදෙන්නේ කොහොමද? ශාක හැදෙන්නේ ශාක වර්ධනය වෙන්න අවශ්‍යයි සූර්යාගේ ශක්තියනේ. සූර්යාගේ ශක්තිය. අපිටත් අවශ්‍යයි නේ සූර්යාගේ ශක්තිය. එතකොට මේ පොසිල ඉන්ධනත් හැදෙන්නේ හුඟක් කල් පරණ ඒවානේ. පරණ වෙලා මේ පොළව ඇතුළට ගිහිල්ලා ශාක සත්තු කොටස් හරි පොළව ඇතුළට ගිහිල්ලා පීඩනය වැඩි, උෂ්ණත්වය වැඩි, හරි? ඒවට අහු වෙලා තමයි පොසිල ඉන්ධන නිර්මාණය වෙන්නේ. ඒතර පොසිල ඉන්ධන වලක් තියෙන්නේ සූර්යාගේ ශක්තිය. එතකොට පුතේ අපිට පොසිල ඉන්ධන වලයි මේ අනිත් එක මොකද්ද? පොසිල ඉන්ධනයි කියන්නේ පොසිල ඉන්ධන වලයි ජෛව ස්කන්ධ. හරි. ජෛව ස්කන්ධ වලයි ස්කන්ධ පොසිල ඉන්ධන. හරි? හරි? ඔය දෙක අතර සමානකම මොකද්ද? ඔය දෙන්නගෙම තියෙන්නේ සූර්යාගේ ශක්තිය. සූර්යාගේ ශක්තිය තමයි තියෙන්නේ. හරි? මතක තියන්න ඕනේ. මොකද්ද පොසිල ඉන්ධන වලයි ජෛව ස්කන්ධ වලයි තියෙන්නේ සූර්යාගේ ශක්තිය. හරි? සූර්යාගේ ශක්තිය. මේ ඇවිල්ලා මොනවද? මේවා ජෛව ස්කන්ධයි පොසිල ඉන්ධනයි කියන්නේ මොනවද කියලා අහුවොත්. ශක්ති ප්‍රභවය. ප්‍රභවනේ. එතකොට මේකත් තව ශක්ති ප්‍රභවයක්. මුහුදු රළ කියන්නේ තව ශක්ති ප්‍රභවයක්. චන්දුක මේ වීඩියෝ එක ඔෆ් කරගන්න චන්දුක. අනුක් වීඩියෝ ඔෆ් කරගන්න පුතේ. හරි? හරි පුතේ. හරි? කොහොම තමයි කියේ. හරි මම නිකන් කිව්වේ කලින් ඒවා ටිකක් පොඩ්ඩක් කියන්න. අද මුහුදු රළ තමයි කතා කරන්නේ. මුහුදු රළ කියපුවම මතක් වෙනවා කිව්වම මොකද්ද? සුනාමි මතක් වෙනවානේ ඔක්කොටම. සුනාමි ආවනේ මතකද? සුනාමි ආවා. සුනාමි කියපුවම දන්නවා හැමෝම නේ. සුනාමි ආවට පස්සේ මොකද උනේ? ඉතුරුන්නේ නැහැ නේ මොනවද? වෙරළාසන්නේ ඉඳා මෙතන වෙරළ කියන්නකො මේ මුහුද. හරි? මේ මුහුද මේ ගොඩබිම. දැයට විනාශ වුණා නේ මේ හරිය තියෙනවා. ඒ ඇයි ඒ? සුනාමිය කියන්නේ ඒත් මුහුදු රළම තමයිනේ. මුහුදු රළම තමයි. හරි? විනාශුනේ ඇයි? ඒකට ශක්තියක් තියෙන හින්දා පුතේ. ශක්තියක් තියෙන මුහුදු රළට සෑහෙන ලොකු ශක්තියක් තියෙනවා. හරි? සෑහෙන ලොකු ශක්තියක් තියෙනවා. ඒකින්ද ওই ශක්තිය නිකන් අපත යන්න දෙන්න හොඳ නැහැ. හරි? මොකද අපත යන්න දෙන්න හොඳ නැහැ පුතේ. හරි? ඒකින්ද ඒ ශක්තියෙන් ප්‍රයෝජන ගන්න ඕනේ පුතේ. මොකද්ද කරන්න ඕනේ? ප්‍රයෝජන ගන්න ඕනේ. ශක්තියෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. එතකොට මුහුදු රළෙන් මොනවා කරනවද? මුහුදු රළෙන් මොනවා කරනවද කියලා කියන්න පුළුවන්. මොනවා කරනවද? විදුලිය නිපදවනවා. විදුලිය නිපදවන එක තමයි කරන්නේ. මුහුදු රළෙන් කරන්නේ ප්‍රධාන වශයෙන් කරගන්න කාර්යය තමයි විදුලිය නිපදවීම. විදුලිය නිපදවීම. විදුලිය නිපදවීමට ගන්නවා මොකද්ද? මුහුදු රළ. හරි?
මුහුදු රළෙන් විදුලිය නිපදවන්නේ පාවෙන විදුලි බලාගාර කියලා කියනවා. මොනවද? පාවෙන විදුලි බලාගාර. විදුලි බලාගාර. ලංකාවේ නම් නෑ. හරි. ලංකාවේ ප්‍රයෝජනකට ගන්න අඩුයි. හරි. ගන්න ඕනේ නිසා. හරි. පාවෙන විදුලි බලාගාර තමයි තියෙන්නේ පුතේ. ලංකාවේ වැඩි හරියම ප්‍රයෝජනකට ගන්න මොනවද? මේ ජල විදුලිය කියව ගලාගෙන යන තලයේ තමයි ගංගාවල මේ ජලය නම්මනම් තමයි ගන්නෙ ලංකාවේ පුතේ. හරි. ගලාගෙන යන ජලය තමයි ගන්නෙ. මුහුදු ජලය ගන්න නැහැ. මුහුදු රළනේ පුතේ. මේක ගන්න. ගලාගෙන යන ජලයයි තුලඟයි තමයි හුඟක් ප්‍රයෝජනෙට ගන්නෙ ලංකාවේ. තුලඟයි ආයේ තියෙනවා නේ මේ ගල් ලඟුරු නොරොච්චෝල පුතේ. ගල් ලඟුරු විදුලි බලාගාරය තියෙනවානේ. ඔය ටික තමයි ලංකාවේ ගන්නෙ නේ පුතේ. පිට රටවල් වල ගන්නවා පුතේ මේවා හුඟක් ප්‍රයෝජන. හරි. ලංකාව තාම දියුණු වෙමින් පවතින රටන්නේ පුතේ. හරි. හැමදාම දියුණු වෙනවා මේකනේ. ලංකාවේ හැමදාම දියුණු වෙනවා තාම දියුණු වෙනවා නේ. මම පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ දියුණු වෙමින් පවතින. හරි. දැන් ඔයාලා යන කාලේ දියුණු වෙමින් පවතින. බලන්න. දැන් ඔයාලා ටීචර් කෙනෙක් වෙලා සර් කෙනෙක් වෙලා උගන්වන්න තිබ්බේ. එතකොටත් දියුණු වෙමින් එන්න පුළුවන් නේ. හරි. ඒක වැඩක් නෑ මම නිකන් කිව්වේ. හරි. මුහුදු රළ කියපුවම එතකොට මතක තියෙන්න ඕනේ මොනවද? විදුලිය නිපදවන්න තමයි මුහුදු රළ පාවිච්චි කරන්නේ. කොහොමද විදුලිය නිපදවන්නේ? පාවෙන විදුලි බලාගාර වලින් තමයි පාවෙන විදුලි බලාගාර කියලා කියනවා. හරි. ඔයාලට පොතේ බලන්න පොතේ පිටු අංක හරි. පිටු අංක ඇති 60. හරි. ඔයාලා කෑ ගහන්න එපා. හරි. පිටු අංක 60 තියෙනවා පුතේ. හරි. පිටු අංක 60 බලමු මම වීඩියෝ එකක් දාන්න බලන්නම් මේ ඔයාලට ඕක හරියටම මේ කොහොමද වෙන්නේ කියන්න බලන්න. හරි. එතකොට මං කිව්වා සුනාමි ආවා කියලා කිව්වා නේද? සුනාමි ආවා කියන එකෙන්ම සුනාමිය නිසා හුඟක් මිනිස්සු මැරුණා. හරි. හුඟක් මිනිස්සු මැරුණා. එතන තිබ්බ මේ දීපලහානි වුණා. එහෙම උනේ ඇයි කියලා ඇහුවොත් ශක්තියක් තියෙනවා. මුහුදු රළට ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අපරාධනේ. ඒ ශක්තිය අපරාධ. නිකන් අපරාධ කරන්න බෑ. ඒකින්දා සමහරක් රටවල් වල ඔන්න ඔය ශක්තිය ප්‍රයෝජනෙට අරන් විදුලිය නිපදවනවා. හරි. විදුලිය නිපදවනවා. සුනාමි එන්න ඕනේ නැහැ පුතේ විදුලිය නිපදවන්න. හරි. සුනාමි එන්න ඕනේ නැහැ විදුලිය නිපදවන්නේ. ඒක නෙමෙයි මං කිව්වේ. හරි. සුනාමි ආවම ලොකු ශක්තියක්. හරි. ලොකු ශක්තියක් කියලා කිව්වේ. හරි. සාමාන්‍ය රළ එද්දි සාමාන්‍යයෙන් අපි මුහුදට ගිහිල්ලා රැල්ල පා ගන්න යනවනේ පුතේ. රැල්ල පා ගන්න ඉන්නේ රැල්ල එන හින්දානේ. හරි. එතකොට අන්නේ ශක්තියක් තියෙනවා ඒකට. හරි. ශක්තියක් තියෙන හින්දා අන්නේ විදුලිය නිපදවනවා. එතකොට විදුලිය නිපදවන්න අනිවාර්යෙන් මොකක්ද ඕනේ? ශක්තියක් ඕනේ නේ පුතේ. ශක්තියක් තියෙනවා. අපි විදුලිය නිපදවන්න මොකද? ජලාශ වලට වතුර එකතු කරලා අන්න ඒ වතුරෙන් තමයි තල බඹර කරගන්නේ. තේරුණාද පුතේ? හරි. ජලාශ වලට වතුර එකතු කරලා මෙතන දොර ඇරපුවම වතුර එනවා. කොටු දොර ඇරපුවම වතුර එනවා පුතේ. වතුර ඇවිල්ලා තල බඹරේ කැරකෙනවා. තල බඹරේ කැරකිලා විදුලි ජනක වලින් මොකද කරන්නේ? විදුලිය නිපදවනවා. විදුලි ජනක වලින් විදුලිය නිපදවනවා. හරි. එතකොට මේකෙත් ඒ වගේම කර්තව්‍යයක් තමයි වෙන්නේ පුතේ. හරි. අරගෙත් ඒ වගේම එකක් තමයි වෙන්නේ. මුහුදු රළ වලිනුත් පාවෙන විදුලි බලාගාර කියලා දෙයක් තියෙනවා. ඕකෙත් තියෙන තල බඹර. තල බඹර තමයි තියෙන්නේ. තල බඹර තමයි තියෙන්නේ. ඕවා කැරකිලා තමයි විදුලිය නිපදවන්නේ. හරි. එහෙනම් මෙහෙම ලියා ගන්න මුහුදු රළ යටතේ මෙහෙම ලියාගමු. ප්‍රශ්න දෙන්නේ නැතුව මෙහෙම ලියාගමු. මෙහෙම ලියන්න පුතේ. හරි. ඡේදයක් වගේ ලියා ගන්න පුතේ. ඡේදයක් වගේ මුහුදු රළ කියලා ලියාගෙන තමයි ඒකල ඡේදයක් විදියට ලියාගෙන යන්න. මුහුදු රළ
අධික ශක්තියකින් යුක්තයි. අධික ශක්තියකින් යුක්තයි. මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. හරි. මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. හරි. එම ලියලා ඒකල ඊළඟ තරුව ලියන්න. ඔය එක තරුවක්. හරි. මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. මම ලියන්න ඕනද? මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. හරි. ඊළඟ තරුව ලියනවා මෙම ශක්තිය ඔය කියන ශක්තිය මුහුදේ පාවෙන විදුලි බලාගාර මගින් විදුලි ශක්තිය බවට පත් කරයි. මෙම ශක්තිය මුහුදේ සවිකරන ලද පාවෙන විදුලි බලාගාර මගින් හරි විද්‍යුත් ශක්තිය බවට පත් කරයි. විද්‍යුත් ශක්තිය බවට පත් කරයි. විද්‍යුත් ශක්තිය කියන්නේ පුතේ විදුලිය තමයි. හරි. විද්‍යුත් ශක්තිය බවට පත් කරයි. මෙම ශක්තිය මුහුදේ සවිකරන ලද පාවෙන විදුලි බලාගාර මගින් විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා පුතේ. ශක්ති මොකක්ද ඒ කරේ? මුහුදේ තියෙන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා. ඒවට කියනවා මොනවද? ශක්ති පරිවර්තනය කරනවා කියලා පුතේ. ශක්ති පරිවර්තනය වෙනවා කියලා කියනවා. ශක්ති පරිවර්තනය. අනිත් පුතේ එහෙමත් කියනවා. ඒක මතක තියාගන්න. ලාවට මතක තියාගන්න. මේක තමයි මතක තියාගන්න. මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. හරි. මුහුදු රළට උගාක් ශක්තිය තියෙනවා. අන්න ඒ ශක්තිය අපි මුහුදේ පාවෙන විදුලි බලාගාර කියලා තියෙනවා. ඒව හයි කරලා මොකද කරන්නේ? ඒ වගේ තියෙන තල බඹර පුතේ. තල බඹර තමයි තියෙන්නේ නෝනේ. මොනවද තියෙන්නේ? තල බඹර. හරි. තල බඹර කරකිලා තමයි ඒකේනෝ මොනවාද? විදුලිය නිෂ්පාදනය වෙන්නේ. මෙම ශක්ති මුහුදේ සවිකරන ලද පාවෙන විදුලි බලාගාර මගින් විද්‍යුත් ශක්තිය බවට තමයි පත් කරන්නේ. මොන ශක්තිය බවටද පත් කරන්නේ? විද්‍යුත් ශක්තිය බවට. හරි. දැන් අරකේ වුණා වගේම එකක් තමයි මේකෙත් කරන්නේ. හරි. මොකේද මේ සුළඟෙන් නිපදෙවි පුතේ. සුළඟෙන් මේ නිපදුවානේ විදුලිය. අර ලොකු බමර ගහලා ලොකු අර මේ උස කණුවල කැරගෙන බමර තියෙන්නේ. ඒ වගේ මොකද කරේ? විදුලිය නිපදෙව්වා. සුළඟෙද්දි ඒවා කැරකෙනවා. ඒවා කැරකෙද්දි මොකද විදුලි ජනකයේ විදුලිය නිපදෙනවා. හරි. ඒ වගේම වැඩක් තමයි මේකෙත් වෙන්නේ. හරි. තල බඹර කැරකිලා තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ. හරි. මුහුදු රළත් එතනින් ඉවරයි. හරි. හරි. මගන්න නැහැ මං තව චුට්ටක් වෙලා තියාගන්න ටක් ගාලා ලියාගන්න. මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. මෙම ශක්තිය මුහුදේ සවිකරන ලද පාවෙන විදුලි බලාගාර මගින් විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනවා. හරි. පත් කරයි කියලා ලියන්න. හරි. තව තරු ලකුණක් දාගන්න ඊට හරි. තව තරු ලකුණක් දාලා ලියනවා තල බඹර ක්‍රියාත්මක වන්නේ ඊළඟ මේ යටින් ලියන්න පුතේ මම උඩින් ලියනවා ඉඩමඩ හින්දා ඔයාලා යටින් ලියා ගන්න තල බඹර ක්‍රියාත්මක වන්නේ තල බඹර ක්‍රියාත්මක වන්නේ
තල බමර ක්‍රියාත්මක වන්නේ වාත ධාරා මගිනි. වාත ධාරා මගිනි. වාත ධාරා මගිනි. වාත ධාරා කියන්නේ මොකක්ද පුතේ? සුළඟම තමයිනේ. සුළඟ වගේ එකක් තමයි වාත ධාරා කියන්නේ. හරි. සුළඟ ඇති වෙන්නේ කොහොමද? වාතය මගින් තමයිනේ. මේ නිකන් වාතය තියෙනවනේ. වාතේ චලනය වෙද්දී මොකද වෙන්නේ? වාතය එක තැනක ඉඳන් තව තැනකට යද්දී සුළඟනේ සුළඟ. වාත ධාරා කියන්නේ මොනවද? ආයෙත් වගේ වාත ධාරා. හරි. මේ වාතය යනකොට කියනවා වාත ධාරා කියලා. හරි. මොකද්ද පළවෙනිද ලියන්නේ? මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. හරි. මුහුදු රළ අධික ශක්තියකින් යුක්තයි. ඊළඟට කියනවා මේ මුහුදේ අයි කරලා තියෙනවා පාවෙන විදුලි බලාගාර කියලා જાති. හරි. ඒතකොට විදුලි බලාගාරයක් වගේ පාවෙන විදුලි බලාගාර කියන්නේ ඒක. හරි. මුහුදේනේ තියෙන්නේ. හරි. මුහුදේදී පාවෙන්නේ නැතුව හදන්න අමාරුනේ මුහුදේදී එදි නේද පුතේ. හරි. පාවෙන විදුලි බලාගාර හදලා තමයි ඔන්න ඔය මුහුදු රළ තියෙන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන්නේ. එතකොට ඒවා පත් කරන්න මොනවද උපයෝගී කරගන්නේ? හරි. තල බඹර ක්‍රියාත්මක වෙලා තමයි වාත ධාරා ඕනේ තල බඹර පෙළගෙන. තල බඹර ක්‍රියාත්මක වන්නේ වාත ධාරා මගින්. එතකොට තල බඹර තමයි ඔය පාවෙන විදුලි බලාගාරවල තියෙන්නේ. ඒවා කැරකෙන්නේ මොන වගේද? වාත ධාරා මගින්. වාත ධාරා මගින්. හරි. පුතේ දැන් ඊළඟ මාතෘකාව ලියන්න. හරි. මේක ලියලා ඉවර වෙලා. හරි. උදම් රළ කිය. උදම් රළ. මුහුදු රළ වගේම තමයි උදම් රළ. හරි. උදම් රළ. පොඩ්ඩක් ටිකක් මේ මුහුදු රළේ ටිකක් පොඩ්ඩක් උඩට යනවා. හරි. ඒකට කියන උදම් රළ කියලා. උදම් රළ. උදම් රළ. උදම් රළ කියලා ලියන්න. හරි. උදම් රළ. හරි. හරි පුතේ. ලියවද උදම් රළ කියලා? උදම් රළ කියලා ලියවද? හරි. උදම් රළ ඔව් කියන්නේ සර්. හරි. උදම් රළ කියන්නේ මොකක්ද දන්නවද? දැන් අපේ මුහුද තියෙනවනේ පුතේ. මුහුද තියෙනවනේ. මුහුදේ මට්ටමක් තියෙනවා. හරි. මුහුදේ මට්ටමක් තියෙනවා. හරි. හරි. ඔයාලා නිකන් හිතන්න මම නිකන් මේ පැහැදිලි කිරීමක් කරන්නේ. හරි. මෙහෙම හිතන්නකෝ මේ තියෙන්නේ ගොඩබිම. හරි. ගොඩබිම තියෙනවා. හරි. මේ තියෙන්නේ මෙතනින් ගොඩබිම ඉවරයි. මෙතනින් මුහුද පටන් ගන්නවා කියන්නේ. හරි. නිකන් හිතන්න. හරි. එතකොට හරි ඔයාලා නිකන් හිතන්න මෙතන ජලය මෙච්චරක් තිබ්බොත් හරි ජලය මෙච්චරක් තිබ්බොත් මොකද වෙන්නේ මේ පැත්තට එනවා නේ පුතේ ගොඩබිම් පැත්තට එනවා හරි ජලය අඩු වුණොත් ජලය අඩු වෙනවා ජල මට්ටම අඩු වෙනවා හරි ජල මට්ටම අඩු වුණොත් මොකද වෙන්නේ ජල මට්ටම අඩු වුණොත් මේ පැත්තේ තියෙන ඒවා මෙහාට එනවා නේද දැන් මෙහාට ගියපේවා මෙහාට පට්ට සීන් එක නේ හරි මොකද වෙන්නේ මේ තියෙන්නේ ඔක්කොම මට්ටමේ තියෙනවා හරි මේ තියෙන්නේ මුහුද කියන මුහුද ගොඩබිමේ තියෙනවානේ ගංගා ජල අසනම්මන ගොඩබිමේ තියෙනවානේ හරි මුහුද මට්ටම ඉහළ ගියා කියන්නේ මුහුදු මට්ටම ඉහළ ගියපු ගමන් මේ පැත්තට වතුර එනවා මුහුදු මට්ටම පහළ ගියපු ගමන් මුහුදු මට්ටම පහළ ගියපු ගමන් ඒ ගියපු ටික මෙහාට එනවා තේරෙනවනේ එතකොට අපි මේ අතරමැද ගහනවා පුතේ මොකද්ද? තල බඹරය. හරි? මේ අතරමැද ගහනවා මොකද්ද? තල බඹරය. එතකොට මොකද වෙන්නේ? තල බඹරේ
කැරකෙනවා පුතේ. ඇයි? එහාට මෙහාට යනවනේ වතුරේ. මෙහෙන් වැඩි වුණාම මෙහාට එනවා. මෙහෙන් වැඩි වුණාම මෙහෙන් අඩු වුණාම මෙහාට එනවා. එතකොට ওই දෙක මැද ගහනවා පුතේ. කැරකෙන මොකක් හරි. තල බඹරයක් කියලා නේ. කැරකෙන්නේ මොකද්ද? තල බඹරය. තල බඹර කරකලා මොකද කරන්නේ? විදුලිය නිපදව ගන්නවා. එහෙම එකක් තියෙනවා පුතේ. මම නිකන් නිකන් කිව්වා. දැන් ඒක නෙමෙයි. දැන් ඊට වැඩිය පොඩ්ඩක් දැන් ඔය කිව්ව කතාව තේරුණානේ ඔයාලට. හරි? වැඩි වෙන තැන ඉඳන් අඩු වෙන තැනට එනවා. ආයෙ මෙහෙ වැඩි වෙනවනේ එතකොට. ආයෙ කළා ආයෙ මෙහෙ ඉඳන් අරයට යනවා පුතේ. අරක මතකයිනේ වැඩි මොකද්ද? ජලාශය වල වතුර පිරෙනවා. හරි? ජලාශය වල වතුර පිරලා මෙන්න මේ කොටු දොර ඇරපු ගමන් වතුර එනවා පුතේ. කොටු දොර ඇරපු ගමන් වතුර ඇවිල්ලා මෙන්න මේ තලබඹරේ කැරකෙනවා. අන්නේ තලබඹරේ කැරකුණාට පස්සේ මොකද වෙන්නේ? තමයි විදුලිය නිපද වෙන්නේ. හරි? ඊට පස්සේ මේක කොයි වෙලාවක හරි ඉවර වෙනවනේ පුතේ. ඒක ඉවරලා ආයෙ වතුර එකතු වෙන්න ඕනේ. වතුර එකතු වුණාට පස්සේ තමයි ආයෙ අරින්නේ. හරි? එහෙම දෙයක් තේරෙනවා දැන් නේ. හරි? එතකොට පුතේ මුහුදේ ජල මට්ටම හරි මුහුද තියෙනවා ජල මට්ටමක් කියන එක මට්ටමක් කියන එක දන්නවනේ. මේ මෙච්චරයි ජලය. මෙන්න මෙච්චරයි. හරි? කියන්න දන්නවනේ. මුහුදු මේ ජල මට්ටම පිටින් පිට මොකද වෙන්නේ? උස් පහත් වෙනවා පුතේ. උස් පහත් වෙනවා කියන්නේ සමහරක් වෙලාවට ජලය හුඟක් වැඩි. හරි? හරි? අනිත් සමහරක් වෙලාවට ජල මට්ටම මෙහෙම. හරි? පොඩ්ඩක් පල්ලෙ. සමහර අවස්ථාවල මැද අගය. හරි? එහෙම ජල මට්ටම වෙනස් වෙනවා. ওই ජල මට්ටම වෙනස් වෙනවට තමයි කියන්නේ මුහුදු මට්ටම කියලා කියනවා. මුහුදේ ජල මට්ටමට කියනවා මුහුදු මට්ටම කියලා. මුහුදු මට්ටම වෙනස් වෙනවට තමයි කියන්නේ උදම් රළ කියලා. උදම් රළ. උදම් රළ එතකොට කොටස් දෙකයි. මොනවද? වඩදියයි බාදියයි. මොන දියයි බාදියයිද? වඩදියයි බාදියයි පුතේ. වඩදිය කියන්නේ මොකද්ද? වඩදිය කියන්නේ මුහුදු මට්ටම ඉහළ යනවට. මුහුදු මට්ටම ඉහළ යනවා නම් මොකද වෙන්නේ? ගොඩබිම් පැත්තට ජලය එනවනේ. බාදිය කියන්නේ මුහුදු මට්ටම පහළයි. මුහුදු මට්ටම අඩු වෙනවා. මුහුදු මට්ටම වැඩි වෙනවා වඩදිය. මුහුදු මට්ටම අඩු වෙනවා බාදිය. හරි? ඔය මුහුදු මට්ටම අඩු වැඩි වෙද්දී අපි මොකද කරන්නේ? මිනිස්සු ගිහිල්ලා ඕක නිකන් අඩු වැඩි වෙන්න දෙන්නේ නැහැ පුතේ. හරි? නිකන් අඩු වැඩි වෙන්න දෙන්නේ නැහැ. අපේ රටේ මිනිස්සු කරන්නේ නැහැ. හරි? පිට රටවල මිනිස්සු තමයි මේක කරන්නේ. හරි පුතේ? මේ මුහුදු මට්ටම අඩු වැඩි වෙද්දී මොකද කරන්නේ? අපි පිට රට මිනිස්සු හරි මොලේ තියෙන මිනිස්සු ගිහිල්ලා ඕකේ විදුලිය නිපදවනවා පුතේ. හරි? විදුලිය නිපදවනවා. කොහොමද විදුලිය නිපදවන්නේ? මුහුදු මට්ටම වැඩි වෙද්දී මොකද වෙන්නේ? ගොඩබිම් පැත්තට ජලය. මුහුදු පැත්තම අඩු වෙද්දී ගොඩබිම එකතු කරගත්ත ජලය ආයෙ මුහුදට යවනවා. ඔය අතරමැද ගහනවා පුතේ තල බඹරය. එතකොට මොකද වෙන්නේ? එනවනේ වතුර එනවා කියනකොට වතුර එද්දී මොකක් හරි බඹරයක් තිබ්බොත් කැරකෙනවනේ. ඒ වගේ කැරකෙනවා පුතේ. ඕක යනකොටත් කැරකෙනවා එනකොටත් කැරකෙනවා. එහෙනම් තල බඹරය කැරකෙද්දී මොකද වෙන්නේ? විදුලිය නිපදවන්න පුළුවන්. ඒ විදුලිය දෙනවා පුතේ හැමතැනටම. අය රටේ සාමාන්‍ය ප්‍රදේශයකට දෙනවා පුතේ. ඇතිනේ. නිකන් අපරාධී එහාට මෙහාට යන වතුර ටිකනේ. හරි? මුහුදු රළ. හරි? එතකොට උදම් රළ කියන්නේ වඩදියයි බාදියයි. හරි? එතකොට වඩදියේදී බාදියේදී වෙන්නේ මොනවද කියලා ඇහුවොත් මුහුදු මට්ටම ඉහළ පහළ යනවා. එතකොට මුහුදු මට්ටම ඉහළ යනවට මොකක්ද කියන්නේ? වඩදිය. මුහුදු මට්ටම පහළ එනවට මොකක්ද කියන්නේ? බාදිය. ඔන්න ඔය වඩදිය බාදිය ඇති වෙන්න සූර්යයයි චන්ද්‍රයයි තමයි පුතේ බලපාන්නේ. හරි? සූර්යයා සහ චන්ද්‍රයා සමයි බලපාන්නේ. ඒකත් මතක තියාගන්න. හරි? ඔන්න ඔය උදම් රළ ඇති වෙන්නේ. ඒ කියන්නේ මුහුදු මට්ටම වැඩි කරන්නයි, මුහුදු මට්ටම අඩු කරන්නයි මොකද්ද බලපාන්නේ? බලපාන්නේ සූර්යයයි චන්ද්‍රයයි තමයි බලපාන්නේ. බලපෑම් ඇති කරනවා ඒකට. හරි? එහෙනම් මෙහෙම ප්‍රශ්නයක් ලියන්නකෝ පුතේ. මෙහෙම ප්‍රශ්නයක් ලියන්නකෝ. මෙහෙම ලියන්න. ප්‍රශ්නයක් පුතේ ප්‍රශ්නයක් පොඩ්ඩකින් මම දෙන්න. මේවා ලියන්නේ. හරි? මේවා ලියන්නේ. මේවා ලියන්නේ. මම ප්‍රශ්නයක් දෙන්න. ලියන්න. මෙහෙම ලියමු අපි. මෙහෙම ලියමු පුතේ.
චන්ද්‍රයාගේ හා සූර්යාගේ චන්ද්‍රයාගේ හා සූර්යාගේ චන්ද්‍රයාගේ හා මං කියද්දි ලියන්න පුළුවන් නේද පුතේ ඔයාලා ලියන්න පුළුවන් නේ හරි චන්ද්‍රයාගේ සහ සූර්යාගේ චන්ද්‍රයාගේ සහ සූර්යාගේ බලපෑම් නිසා චන්ද්‍රයාගේ සහ සූර්යාගේ බලපෑම් නිසා ප්‍රශ්නයක් පුතේ චන්ද්‍රයාගේ හා සූර්යාගේ බලපෑම් නිසා හරි චන්ද්‍රයාගේ හා සූර්යාගේ බලපෑම් නිසා සාගරයේ ජල මට්ටම් වරින් වර වෙනස් වේ හරි සාගරයේ ජල මට්ටම් සාගරයේ කියන්නේ පුතේ මුහුදේ ජල මට්ටම් වරින් වර වෙනස් වේ හරි වරින් වර වෙනස් වේ මෙය ඉස්තැනක් යනුවෙන් හඳුන්වයි හරි චන්ද්‍රයාගේ හා සූර්යාගේ බලපෑම නිසා සාගරයේ ජල මට්ටම් වරින් වර වෙනස් වෙයි. මේ ඉස්තැන් දෙක පුරවන්න. දිය යනුවෙන් හඳුන්වයි. ඕක තව චුට්ටක් ලේසි කරා. හරිද පුතේ? පිරවල. මොකද්ද මේ වඩදිය හා බාදිය යනුවෙන් තමයි හඳුන්වන්නේ. හරි. වඩදිය බාදිය යනුවෙන් තමයි හඳුන්වන්නේ. හරි පුතේ පුරව ගන්න. ලියපු කට්ටිය පුරව ගන්න. චන්ද්‍රයාගේ සහ සූර්යාගේ බලපෑම් නිසා සාගරයේ ජල මට්ටම වරින් වර වෙනස් වෙනවා. මේ වඩදිය හා බාදිය යනුවෙන් තමයි හඳුන්වන්නේ. හරි වඩදිය කියලා කියනවා මුහුදු මට්ටම ඉහළ යනවා. බාදිය කියන්නේ මුහුදු මට්ටම පහළ යනවා. ඒක ඊළඟ ප්‍රශ්නේ දෙනවා. හරි මේක හරිද? දෙවෙනි ප්‍රශ්නේ. හරි දෙවෙනි ප්‍රශ්නේ ලියන්න මෙහෙම ලියමු. වඩදිය ඇතිවන විට වඩදිය හොඳට මතක වෙන්න ඕනේ වඩදිය ඇතිවන විට මම අහනවා කාගෙන්ද කියලා දන්නේ නැහැ මට හිතුණා අහනවා හරි වඩදිය ඇතිවන විට මුහුදු මට්ටම ඉස්තැනක් යයි ඉහළද පහළද කියලා ලියන්න ඕනේ හරි බාදිය ඇතිවන විට මුහුදු මට්ටම හරි බාදිය ඇතිවන විට මුහුදු මට්ටම යයි ලියන්න බලන්න හරි ලියන්න විනාඩියක් දෙන්න ඉක්මනට පොත් බලන්න බෑ පුතේ පොත් බලන්න නැතුව ලියන්න ඕනේ වඩදී ඇති වෙද්දි මුහුදු මට්ටම බාල්දිය අරන් අපි කොහාටද දාන්නේ පල්ලෙහාටනේ බාල්දියෙන් වතුර ගද්දි කොහාටද දාන්නේ ඉතින් පහළට නේ දාන්නේ හරි එතකොට බාල්දිය එහෙම මතක තියාගන්න මතක් වෙන්නේ නැත්තම් එහෙම මතක තියාගන්න බාල්දිය කියන්නේ මුහුදු මට්ටම
නේද? එහෙමනේ. හරි හරි. එහෙමද බලමුකෝ එහෙමද කියලා. වඩදී ඇතිවන විට මුහුදු මට්ටම කොහෙටද පුතේ? ඕල් ලියනවා ඉහළ පුතේ යන්නේ. ඉහළ. හරි. බාදී ඇතිවන විට මුහුදු මට්ටම පහළ යන්නේ පුතේ. පහළ. හරි. එතකොට හරි. මම ආයෙ පාරක් කියලා දෙන්නම්. හරි. ආයෙ පාරක් කියලා දෙන්නම් මුලින්ම. හරි. ආයෙ පාරක් මුලින්ම කියලා දෙන්න යන්නේ. හරි. උදාහරණ හරි. තේරුම් නැද්ද දන්නේ නැහැ නේ ඔයාලට. හරි. මම ගන්නද පුතේ? හරි. තව ටිකක් දෙන්නම්. නිදිමතයි වගේද? නිදිමතයි නම් ටිකක් උඩ පනින්න පුතේ. පොඩ්ඩක් උඩ පනින්න. පොඩ්ඩක් උඩ පනින්න. නිදිමතයිද? නිදිමතයි නම් උඩ පනින්න පොඩ්ඩක්. හරිද පුතේ? මකන්නද? මකන වෙනා. හරි. එතකොට පුතේ වඩදිය කියන්නේ මුහුදු මට්ටම ඉහළ යන එක. බාදිය කියන්නේ මුහුදු මට්ටම පල්ලෙහාට එන එක. හරි. මම මෙතන හරි මේ උඩින් බලන්න පුතේ. හරි. මොකද හෙලිකොප්ටර් එකකින් ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න. මොකෙන්ද යන්නේ? හෙලිකොප්ටර් එකකින් ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න. හරි. මේ තියෙන මුහුද. මේ පැත්තේ තියෙන මුහුද පුතේ. හරි. මේ පැත්තේ මුහුද. හරි. මේ පැත්තේ තියෙන්නේ මෙහෙම ඉන්නන්නකො. උඩින් ගිහිල්ලා ෆොටෝ එකක් ගන්නවා. හරි. උඩින් ගිහිල්ලා කොහෙන්ද? හෙලිකොප්ටර් එකකින් ගිහිල්ලා තමයි මේ ෆොටෝ එක ගන්න. හරි. එතකොට වෙන්නේ මුහුද මේ පැත්තේ තියෙනවා. ගොඩබිම තමයි මේ පැත්තේ තියෙන්නේ. ගොඩබිම. හරි. ගොඩබිම මෙතන ජලාශයක් හදලා තියෙනවා. මොකද්ද? ජලාශයක් හදලා තියෙනවා. හරි. මොකද්ද? ජලාශයක් හදලා තියෙනවා. හරි. මුහුද තියෙනවා. හරි. මෙන්න මෙතන ඉඳන් අපි ගහනවා පුතේ මෙතනට වේල්ල. මොකද්ද ගහන්නේ? වේල්ල. ඒ කියන්නේ ටිකක් උස බැම්මක් කියලා හිතන්නකො. උස බැම්මක් ගන්න. හරි. උතන පුතේ මෙතන අරින්න පුළුවන් දොරටුවක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? දොරටුවක් නේ. දොරටුවක්. මුහුදේ ජලය වැඩි වෙනවා පුතේ. මුහුදු ජලය වැඩි වෙද්දී මොකද වෙන්නේ? මුහුදේ ඉඳන් ජලාශයට වතුර ගලාගෙන යනවා. කොහාටද වෙන්නේ? මුහුදේ ජලය වැඩි වෙද්දී මුහුදු ජලය වැඩි වෙනවා කියන්නේ දැන් මතක් වෙන්න ඕනේ. වඩදිය. මුහුදු ජලය වැඩි වෙනවා කියන්නේ වඩදිය. වඩදිය ඇති වෙනකොට මුහුදේ ඉඳන් ජලාශයට වතුර යනවා. හරි. හරිද? අවුලක් නැහැනේ. මුහුදු ජලය වැඩි වුණාම මෙහෙ ඉඳන් මෙහාට එනවද? නෑ. ඒ මෙහෙද වැඩි ජලය පුතේ. එතකොට මෙහෙ ඉඳන් මෙහාට එනවා. එතකොට මොකද වෙන්නේ? ජලාශය අපි පිරෙනවා පුතේ වතුරෙන් පිරෙනවා. මුහුදු වතුරෙන් පිරෙනවා පුතේ. හරි. ඒකලා බාධිය ඇති වෙනවනේ පුතේ. ඒ කියන්නේ මොකද්ද? මේකේ මුහුදු මට්ටම අඩු වෙනවා. මුහුදු මට්ටම අඩු වෙද්දී දැන් මෙහෙ ඉස්සෙල්ලා පුරව ගත්ත නැති වෙනකම් මුහුදු මට්ටම අඩු වෙද්දී ආයෙ මොකද වෙන්නේ? මේ දොරටුවෙන් ජලය මේ පැත්තට එනවා පුතේ. හරි? එතකොට ජලය මොකද වෙන්නේ? ගලාගෙන යනවා. ගලාගෙන යන ජලය මොකද කරන්නේ? විදුලිය නිපදවන්න පුළුවන්. නිපදවයි. හරි? මොකද කරන්නේ? ගලාගෙන යන ජලය මේ මෙතනින් එහාට මෙහාට යනවානේ දැන්. හරි මොකද කිව්වේ? ආයෙ කියන්න. හරි? මුහුදු ජලය වැඩි වුණාම මට්ටම වැඩි වුණාම ඒ කියන්නේ වඩදිය වුණාම මුහුදේ ඉඳන් ජලය ගලනවා ජලාශයට. හරි? ඊට පස්සේ මුහුදේ ජල මට්ටම අඩු වෙනවා පුතේ. හරි? ඒ කියන්නේ බාධි අවස්ථාවේ. මොකද වෙන්නේ? මෙහි ඉඳන් මෙහි අඩු වෙන්නේ දැන්. මෙහි ඉඳන් වතුර එනවා මෙහාට. එතකොට මම මෙතන ගහනවා පුතේ තලබම්බරයක්. ඔයාලා ග්‍රහණ තලබම්බරයක් ගන්න මෙතනට. හරි? තලබම්බරයක් පොතන්ට ගහලා ඔතනින් මොකද වෙන්නේ? තලබම්බරේ කැරකෙනවා. මතකයිද? අර මෝටරේ කැරකෙද්දී අර මේ පරිපතේ සවුන්ඩ් එකක් ආවේ. සද්දයක් ආවේ. මේ වගේ එතනත් තලබම්බර මෙයා පොඩි ඒවා නේ පුතේ. පොඩි මෝටර නම් මට හිතන්න. ලොකු විදුලි ජනක හයි කරන්නේ. විදුලි ජනක මගින් මොකද කරන්නේ? විදුලිය නිපදවා ගන්න පුළුවන්. හරි? දැන් තේරෙන්නේ නැති කියලා මම හිතනවා ඕකේ වෙන
ඉන්නේ හරි. එතකොට වඩදියයි බාදියයි ඇති වෙන්න බලපාන්නේ කවුද? සූර්යයා සහ චන්ද්‍රයා කියලා ප්‍රශ්නයක් ආවද කියන්න ඕනේ. වඩදිය බාදිය ඇතිවීමට බලපාන්නේ කවුද? හරි. බලපාන්නේ හරි. බලපාන ශක්ති ප්‍රභය කියනවා. හරි. සූර්ය ශක්ති ප්‍රභයන්නේ. සූර්යයා චන්ද්‍රයා තමයි බලපාන්නේ වඩදිය බාදිය ඇති. එතකොට වඩදිය බාදිය ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවද? වඩදිය කියන්නේ මුහුදු මට්ටම ඉහළ යෑම. බාදිය කියන්නේ මුහුදු මට්ටම පහළ යෑම. දන්නවා. මුහුදු මට්ටම ඉහළ යද්දි ජලාශයට වතුර එකතු කර ගන්නවා. මුහුදු මට්ටම පහළ යද්දි ජලාශය වතුර ටික යනවා මුහුද පැත්තට. එතකොට මෙහාට යනකොට අන්න මේ අතරමැද ගහනවා වේල්ලේ දොරටුවේ ගහනවා පුතේ. මොකද්ද තලබමරය. තලබමරේ ගහලා කරකව ගන්නවා. හරි. ඔයාලට පින්තූරයකුත් දාලා තියෙනවා පුතේ පිටුවේ අර කලින් පින්තූරේ තිබ්බ තැනම යටින් පුටුව පුතේ. 60ම තමයි 60ම. 60 බලන්න වේල්ලක් ගහලා තියෙනවා ලස්සන වේල්ලක්. ඒකත් ගහලා තියෙන්නේ කොහේද අන්ද? අහසේ ඉඳන් තමයි පින්තූරේ ගහලා තියෙන්නේ. හරි. හෙලිකොප්ටර් එක හරි ප්ලේන් එකක් හරි ගිහිල්ලා තමයි ගහලා තියෙන්නේ. නැත්තම් අර තියෙනවා නේ පුතේ. ඩ්‍රෝන් යානා වගේ තමයි ඔය ෆොටෝ එක ගහලා තියෙන්නේ. ඉතින් බලලා ගහලා තියෙන්නේ. හරි. දැන් මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා පුතේ. හරි. හරි. හරි පුතේ. ඔයාලා ඕනනම් මේ ඕනනම් ලාවට ඇඳ ගන්න පුතේ. ලාවට ඇඳ ගන්න ඕකේ ඔය ඔච්චර ලස්සනට ඕනේ නැහැ. හරි. මේ පැත්තේ මුහුද තියෙනවා. හරි. මේ පැත්තේ තියෙනවා ජලාශය. කොහොම ඇඳ ගන්නකො? ජලාශය. හරි. ඒකල මෙතන තියෙනවා වේල්ල පුතේ. වේල්ල. මෙතන දොරටුවකුත් තියෙනවා. මේකේ ගහනවා තලබඹරයක්. හරි. නිකන් ලාවට ඇඳ ගන්න. හරි. තේරෙන විදියට. මුහුදු ජලය මෙහාට එනවට මෙහාට කියලා දාන්න. හරි. මුහුදු ජලය මේ පැත්තට එන්නේ කොහොමද? ඇයිද? වඩදිය. මේ පැත්තට යනවා දාන්න බාදිය කිය. තේරෙන විදියට ලියා ගන්න. හරි. තේරුණා මං කියපු දේ තේරෙන විදියට ලියා ගන්න ඕනේ. හරි. මුහුදු මට්ටම ඉහළ යද්දි මෙහාට එනවා කියන්නේ වඩදිය. මුහුදු මට්ටම පහළ යනවා කියන්නේ බාදිය. ඒ කියන්නේ වතුර මෙහාට තමයි ගලන්නේ. හරි. ඔන්න ඔහොම ලාවට දාගන්න. හරි. මේ පැත්තේ තියෙන ජලාශය මේ පැත්තේ තියෙන මුහුද පුතේ. හරි. ලාවට තේරෙන විදියට දාගන්න. හරි. පස්සේ බැලුවොත් එහෙම දැන් ඔයාලා එක්සෑම් මේ විභාගෙට පාඩම් කරන්නනේ. බැලුවොත් එහෙම තේරෙන්නේ නැතුව ගියොත් එහෙම වඩදී කියන්නේ මොකද්ද? මතක නැහැ. කෝල්ලයක් දීලා යාළුවගෙන් අහනවා. යාළුවට මතකත් නැහැ. එතකොට අවුල්නේ නේ. එතකොට පොත බලලා පොඩ්ඩක් මේකත් බලපුවම හුඟක් පැහැදිලි වෙනවනේ. හුඟක් පැහැදිලි වෙයි. මේ පැත්තේ මුහුද තියෙන්නේ මේ පැත්තේ ජලාශය. ඒ කියන්නේ මේ ගොඩබිම. මේ කියන්නේ මුහුද. මේ මොකද්ද මේ ඊතලේ? වතුර වෙන්නේ නැතිනේ. වතුර තමයි. ජලය තමයි මේ යනවා. ජලය යනවා වඩදිය කියලා ලියලා තියෙනවා. වඩදිය කියලා ලියලා ඇයි? මේ පැත්තට එනවා ඇති. වඩදිය කියන්නේ මුහුදු මට්ටම ඉහළ යාම කියලා තෝරන ලියා ගන්න පුළුවන්. මුහුදු මට්ටම ඉහළ යාම. හරි. මුහුදු මට්ටම ඉහළ යාම. ඒතර බාදිය කියන්නේ මොකද්ද? බාදිය කියන්නේ මුහුදු මට්ටම පහළ යනවා. ඇයි මේ ඊතලයක් මෙහාට? මුහුදු මට්ටම පහළට යද්දි ජලාශයෙන් වතුර තමයි මෙහාට එන්නේ. හරි. එහෙම තේරෙන්නේ නේ. එහෙම බලද්දි තේරෙයිද? තේරෙන්නේ. හරියට තේරෙන විදිහට ඇඳ ගන්න පුතේ. හරි. වඩදී අවස්ථාවේදී මුහුදු මට්ටමේ ඉඳන් තමයි ජලාශයට වතුර යන්නේ. බාදී අවස්ථාවේදී ජලාශයේ ඉඳන් වතුර යනවා මුහුදට. එතකොට ওই අවස්ථා දෙකේදීම මේක හරහානේ යන්නේ වතුර පුතේ. මෙහාට එද්දිත් කරකන්න පුළුවන්. මෙහාට යද්දිත් කරකන්න පුළුවන්. එතකොට දිගටම කැරක් තමයි ඔක තියෙන්නේ පුතේ. හරි. දිගටම කරක තියාගන්න පුළුවන්. හරි. ලංකාවේ ඔබ කරන්නේ ලංකාවේ උදාහරණයක් ඉදිරි නිපදවන්නේ හරි දියුණු නඩවල තමයි කරන්නේ.
හරි පුතේ. හරිද? දරුවෝ. හරිද? දරුවෝ හරිද? හරි සර්. හරි පුතේ එහෙනම් ලියා ගන්න භූතාපය කියලා. ලියා ගන්න භූතාපය. හරි? මොන තාපය? භූතාපය. හරි? භූතාපය. හරි? භූතාපය. භූතාපය කියලා ලියලා හරි? මම දැන් ඔය පාඩම අමතක කරන්න පුතේ. දැන් භූතාපය කියන එක අමතක කරන්න. භූතාපය කියන එක අමතක කළා මං කියන එක අහගන්න. හරි? මං කියන එක අහන්න. හරි? ඔයාලා දැකලා තියෙනවද අර මේ ගෙවල් වල තියෙනවා පුතේ මේ ප්‍රෙෂර් කුකර් කියන. දැකලා තියෙනවද? අර සද්දයක් එහෙම එන්නේ. ටූස් දාලා සද්දයක් එහෙම එනවා. හරි? ඔව් සර්. දැකලා තියෙනවා. සමහර කට්ටිය දැකලා තියෙනවා. හරි? ඕකේ මොකද්ද පුතේ ඇතුලේ වෙන්නේ? ඇතුලට දාපුවම හරි? ඇතුලට මොනවා හරි දාලා වතුරක් දානවා. හරි? වතුරක් දාපුවම ඕකේ ජලය මොකද්ද වෙන්නේ? වාෂ්ප වලටපත් වෙනවා නේ. ජලය වාෂ්ප වෙනවා. හරි? වාෂ්ප වුණාට පස්සේ ඕක ඕකේ තියෙන මෙතන නලාවක් වගේ එකක්. හරි? මෙතන තියෙන නලාවක්. ඒක ඇරුණාම තමයි සද්ද එන්නේ. හරි? ඔන්න ඔය මේක රත් වෙනවනේ දැන්. මේක ගහනවනේ අපි. හරි? හරි? මේක ගහලා මේක ඔයාලා හිතන්න මේ රත් කරනවා කියන්නේ රත් කරනවා. රත් කරනවා. හරි? එතකොට මෙන්න මේක තියෙන වතුර මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. හැබැයි උඩින් වහලා තියෙන්නේ. උඩින් වහලා තියෙන්නේ. එතකොට යන්න බෑ. යන්න බෑ. එතකොට ඇතුලේ පීඩනය වැඩි පුතේ. හරි? ඒ කියන්නේ යන්න බෑ. යන්නමයි බලන්න try කරන්න. එතකොට ශක්තියක් ඇතුලේ තියෙනවා පුතේ. හරි? මේක ගැලවිලා යන්නත් පුළුවන්. හරි? හරි? මේක ගැලවෙන්නත් පුළුවන්. හරි? හැබැයි හොඳට වහලා තියෙන. ලොක් කරලා වහලා තියෙන. ලොක් කරලා වහපුවම ගැලවෙන්න බෑනේ පුතේ. එතකොට මෙතන නලාවක් තියෙනවා. එතකොට මෙතනින් යන්න බලනවා. මෙතනින් යන්න බලද්දි තමයි මොකද වෙන්නේ? ශබ්ද දානවා. එක එක ශබ්ද එනවා පුතේ. හරි? මෙතනින් යන්න යද්දි ශබ්ද දානවා. විසිල් හඬක් ඇහෙනවා. හරි? එතකොට මෙන්න මේ හුමාලය කියලා කියන්නේ පුතේ. මේ හුමාලය. හුමාලයටත් තියෙනවා මොකද්ද? ශක්තියක් තියෙනවා නේ හුමාලයට. හරි? එතකොට පීඩනයක හුඟක් මේ හුමාලය තියෙද්දි හරි සමහරක් කට්ටිය උයනකොට බත් උයද්දි පුතේ. හරි? එකපාරම අරින්නේ නැහැ. හරි? එකපාරම කොහොම අරින්නේ නැද්ද? කොහොම අරිනවද? කොහොම අරින්න බෑ. එකපාරම ඇරියොත් එහෙනම් මොකද වෙන්නේ? එකපාරම ඇරියොත් ඒකේ තියෙන මේ රස්නියටයි ඒකේ තියෙන ශක්තියට අපි මුණම පිච්චිලා යන්නත් පුළුවන්. හරි? එමීට තමයි අරින්නේ පුතේ. එමීට උස්සලා අරන් ටිකක් වෙලා ගියාට පස්සේ තමයි අරින්නේ පුතේ. හරි? මෙන්න මේකෙදි ඔයාලා හිතන්නකෝ ඒක නෙමෙයි. මේක කල්පනා කරන්නකෝ මේක රත් කරද්දි මේකේ වතුර එකක් දාලා තියෙනවා. හරි? රත් කරද්දි මෙතනින් වහලා තියෙනවා. හරි? හොඳට බලන්න. වහලා තියෙද්දි මෙන්න මෙතනට මොකක් හරි ඔයාලා නිකන් හිතන්නකෝ මොකක් හරි ඔයා ගාව කැරකෙන බඹරයක් තියෙනවා. බඹරයක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? කැරකෙන්නේ. ඒක කැරකෙනවා. එතකොට මේ හුමාලය මගින් තමයි කැරකෙව්වේ නේ. මොකද ආයෙ මං කියනවා. හරි? ඔයාලා ගාව තියෙනවා යකඩ බාල්දිය. හරි? යකඩ බාල්දියට වතුර දාලා රත් කරනවා. හරි? රත් කරපුවාම වාෂ්ප වෙනවානේ. වාෂ්ප ජල වාෂ්ප වලට කියන හුමාලය කියලා. අන්නේ හුමාලය හරි පොඩි සිදුරක් ගාවින් ගන්න උඩට. හරි? සිදුරක් හිල් කරනවා. හරි? එතකොට මොකද වෙන්නේ? එතනට බඹරයක් අල්ල ගන්නවා. එතකොට බඹරේ මොකක් වෙයිද? කැරකෙයි. කැරකෙයි. හරි? මම දැන් ඔය පාඩමෙන් පිටේ ගන්න කිව්වේ පාඩම නෙවෙයි. හරි? පාඩම නෙවෙයි. හරි? මෙහෙමයි වැඩේ. මේන් තියෙනවා පුතේ පොළව. මොකද්ද? පොළව. හරි? මෙතන තියෙනවා හිතන්නකෝ ගෙදර ඔයාලා ගෙදර තියෙනවා කියලා. හරි? හරි? මගේ ගාව තියෙනවා දිග බටයක්. මොකක්ද තියෙන්නේ? දිග බටයක්. හරි? මම බටේ අරගෙන පුතේ මෙන්න මෙහෙම ගෙද යටට හාරලා තියෙනවා පුතේ. හරි? ඕම් මොහොමද? මොකද්ද කරන්නේ? මොහොම දාන්න. හරි? තේරුණාද වැඩි? තේරුණානේ? ඊට පස්සේ පුතේ මෙතනින් දානවා මොනවද? වතුර. ජලය දානවා මෙතනින්. හරි? හොඳට හිතන්න. හරි? හොඳට හිතලා බලන්න. හරි? මග්ගාව තියෙනවා යකඩ බටයක්. හරි? යකඩ බටයක් තියෙනවා. හරි? යකඩ බටේ ඕවම තමයි දාලා තියෙන්නේ. හිල් නෑ පුතේ. හිල් නෑ. හරි? යකඩට දාලා තියෙන්නේ. මේ හරිය පුතේ උණුසුම්. හරිද? පොළවේ අභ්‍යන්තරයේ උණුසුම්. හරි? උණුසුම් කියන්නේ පුතේ උෂ්ණත්වය වැඩි. උණුසුම්. උෂ්ණත්වය වැඩි. උෂ්ණත්වය අධිකයි පුතේ. උෂ්ණත්වය අධිකයි.
හරි මේ හරිය උෂ්ණත්වය අධිකයි. හරි එතකොට මම මෙතනින් වතුර දාන්නේ. මෙතනින් වතුර දාපුවාම මේ හරිය පට්ට රස්නිය පුතේ. පට්ට රස්නිය. එතකොට මොකද වෙන්නේ? මෙතෙන් ඉඳන් මෙතන මෙහාට එන්නේ මොනවද? හිමාලය. හිමාලය. තේරුණාද? හිමාලය තමයි එන්නේ. හරි? උණුසුම් උෂ්ණත්වය. ඒතර අපේ පැත්තේ අපේ ගෙවල් ගාව එහෙමත් උහුම් බටයක් ගන්න පුළුවන්. අපේ නම් අමාරුයි පුතේ. වෙන රටවල් වල හරි වෙන රටවල් වල අපේ රටේ සමහරක් තැන් වල හරි යට පොළවේ ඇතුලේ පුතේ රස්නිය තැන් තියෙනවා. හරි උෂ්ණත්වය අධික තැන් තියෙනවා. ඒ වගේ තැන් වල මෙන්න මේ ආකාරයෙන් බටයක් ගහලා යටට බටයක් කරා මෙහෙන් යවනවා වතුර පුතේ. වතුර යාවුවාම මෙහි රස්නියනේ පුතේ. එතකොට මෙහෙන් වතුර එනවද? මෙහෙන් ඉන්නේ හිමාලය පුතේ. හරි හිමාලය ඉන්නේ බටෙත් පොඩිනේ පුතේ. හරි බටෙත් පොඩි වුණාම එන හිමාලය මොකද වෙන්නේ? එන වේගෙන් යනවා පුතේ. හරි ඒ කියන්නේ වෙන හුඟක් ශක්තියක් තියෙනවා. මෙතනින් හිමාලයේදී අපි මෙතනට ගහනවා මොකද්ද? මෙතනට ගහනවා තලබඹරයක්. තලබඹරයක්. එතකොට තලබඹරේ කැරගෙනවා. ඒක සෙට් කරලා තියෙනවා මේ විදුලි ජනකයට. එතකොට විදුලි ජනකයෙන් මොකද වෙන්නේ? විදුලිය නිපදවන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඇතුලේ උණුසුම් උෂ්ණක් තියෙන උණුසුම්නේ පොළව ඇතුලේ. මේකට කියනවා භූතාපය. භූමිය ඇතුලේ තියෙන තාපයට කියනවා භූතාපය කියලා. මේ තියෙන භූමියනේ පුතේ. පොළව කියන්නේ භූමියනේ. භූමිය ඇතුලේ මේ උෂ්ණත්වය වැඩි කියන තාපය වැඩි කියලා කියනවානේ. තාපය කියන්නේ තාප ශක්තිය කියලා මතකද? තාප ශක්තිය කියලා තිබ්බනේ. අපි මං කිව්වේ ඉටිපන්දමක් පත්තු කරන් අතල්ලපුවම මොකද අත පිච්චෙනවා වගේ දැනනවානේ. ආයෙකින්ද ඉටිපන්දමට තියෙන තාප ශක්තිය. තාප ශක්තිය. හරි. ගිනි ගොඩක් ගහපුවාම ඒකේ තියෙන තාප ශක්තිය. එතකොට මේකේ තාපයක් තමයි. තාප ශක්තියක් තමයි තියෙන්නේ පුතේ. හරි. මෙහෙන් ජලය දාපුවම හිමාලය තමයි පිට වෙන්නේ. හිමාලය පිට වෙනවා. මෙන්න මේ පිට වෙන තැනට ගහනවා තලබඹරයක්. හරි. තලබඹරයක් ගහනවා. එතනින් මොකද නිපදවන්නේ? විදුලිය නිපදවනවා. ඒ තලබඹර කැරකෙනවනේ. අර මෝටරේ කැරකෙද්දි ලාවට විදුලිය නිපදුනේ මතකද? අර මේ සුබපතුම් පතක මොකද්ද සර්කිට් එකේ සද්දය ආයි පුතේ. ඒ වගේ මේකේ තලබඹරේ කැරකෙද්දි මොකද්ද විදුලි ජනකයේ විදුලිය නිෂ්පාදනය වෙනවා. හරි. තේරුණානේ භූතාපයෙන් කොහොමද විදුලිය නිපදවන්නේ කියලා. භූතාපයෙන් විදුලිය නිපදවන හැටි තේරුණා කියලා මම කිව්වා. හරි. එතකොට භූතාපයෙන් විදුලිය නිපදවද්දී පොළව ඇතුලේ තියෙන තාපය තමයි ප්‍රයෝජනෙට ගන්න පුතේ. උෂ්ණත්වය වැඩි පොළව ඇතුලේ. හරි. මේ වගේ තැනක ගහන්න ඕනේ. හැම තැනටම ගහලා බෑ ඔය වගේ බටි. හරි. තේරෙන්නේ නැති කියලා මම හිතනවා භූතා. හරි. තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවනේ කියන්න පුතේ. තේරුන්නේ නැහැ කියලා. පුතේ මේක නම් ටිකක් ලියන්න වෙනවා. කමක් නැහැනේ පොඩ්ඩක් ලියමුනේ. ප්‍රශ්නයක් දෙන්න බැලුවේ මම. ප්‍රශ්නයක් දෙන්න බැ. තේරුම් නැත්තම් කියන්න පුතේ. තේරුම් නැද්ද? තේරුම් නැත්තම් කියන්න කවුරු හරි. මැසේජ් එකක් හරි දාන්න තේරුම් නැහැ කියලා. හරි. පොඩ්ඩක් ලියමුද කමක් නැද්ද? මම ලියන්න දෙන්න ආස නැහැ. ඔයාලට ප්‍රශ්න දෙන්න තමයි මම ආස. ඒත් පුතේ මේකට ප්‍රශ්න දෙනවා කියලා මේ විදිහට ලියාගමු ඡේදයක් වගේ ලියාගන්න. පොළව අභ්‍යන්තරයේ කියන්නේ පොළව ඇතුලේ. පොළව අභ්‍යන්තරයේ ලියාගන්න. පොළව අභ්‍යන්තරයේ අභ්‍යන්තරය කියලා ගමු කියන්නේ අභ්‍යන්තර. පොළව අභ්‍යන්තරයේ පොළව අභ්‍යන්තරයේ අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. පොළව අභ්‍යන්තරයේ අධික පුතේ. අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. පොළව අභ්‍යන්තරයේ අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. හරි. එහි පවතින තාපය ක්‍රමාවක්. ඊට පස්සේ එහි පවතින තාපය අධික උණුසුම මොකද පුතේ? ආයෙ කියන්න
පොළව අභ්‍යන්තරයේ අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. උණුසුම් ප්‍රදේශ අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. උණුසුම් පුතේ. උෂ්ණත්වය වැඩි ප්‍රදේශ පවතී. උණුසුම් ප්‍රදේශ පවතී. එහි පවතින තාපය ක්‍රමාවක්. එහි පවතින තාපය ක්‍රමාවක් විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදාගත හැකියි. විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදාගත හැකියි. විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදාගත හැකියි. සායි පාරක් යනවා. පොළව අභ්‍යන්තරයේ හරියට පොළව අභ්‍යන්තරයේ අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. හරි. පොළව අභ්‍යන්තරයේ අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. එහි පවතින තාපය ක්‍රමාවක් විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදාගත හැක. හරි. ඊළඟ තියෙදි පුතේ එවැනි ස්ථාන කරා නල මගින් ජලය යැවූ විට එම ජලය හිමාලය බවට පත්වේ. හරි. එවැනි ස්ථාන කරා නල මගින් ජලය යැවූ විට එම ජලය හිමාලය බවට පත්වේ. එතකොට එවැනි ස්ථාන කරා නල මගින් ජලය යවූ විට එම ජලය හිමාලය බවට පත්වේ. හරි. ඊළඟ ඡේදෙදි කියනවා එම හිමාලය නල මගින් පොළව මතු පිටට ගෙන විත් හරි. එම හිමාලය නල මගින් පොළව මතු පිටට ගෙන විත්. හරි.
එම හිමාලයේ නල මගින් පොළව මතු පිටට ගෙන ඇවිත් තල බමර කරකවා තල බමර කැරකවීමෙන් විදුලිය නිපදවයි සර් කියන්නකෝ. එම හිමාලය නල මගින් පොළව මතු පිටට ගෙනවිත් තල බමර කැරකවීමෙන් විදුලිය නිපදවයි. හරි. ඒක තමයි භූතාපේ. පුතේ ඔයාලට තේරෙන විදිහට පොඩි ෆොටෝ එකක් අඳගන්න. පින්තූරයක් අඳගන්න. හරි. හරි. මම කියන්නම් අඳින්න කොහොමද කියලා. හරි. මෙහෙම පොළව ඇඳලා. හරි. පොළව. හරි මේ තියෙන්නේ. හරි. සර් උඩට ගම කන්න එපා. හරි. මේ තියෙන්නේ නලය පුතේ. මේ තියෙන්නේ නලය. හරි. මේ නලය. හරි. මෙතනින් දානවා පුතේ ජලය. මේ හරි ඔයාලා ඔහොම ඇඳලා මේ හරි ඕන උෂ්ණත්වය වැඩි කියලා ලියා ගන්න. උෂ්ණත්වය වැඩි මේ හරි. උෂ්ණත්වය වැඩි. හරි. ඒ කියන්නේ තාපය වැඩි පුතේ. තාපය වැඩි. හරි. උෂ්ණත්වය වැඩි. හරි. එතකොට මෙහෙන් යන ජලය මේ හරියේදී හිමාලය වෙනවා පුතේ. මේ හරියේ යද්දි හිමාලය වෙලා තියෙනවා. හිමාලය තමයි මෙතනින් යද්දි. ඇයි? මෙහෙන් ජලය දාලා මේ හරිය රස්නියනේ හිමාලය. ඒ හිමාලය තමයි නලමගින් උඩට ගන්න. හිමාලය. හරි. නලමගින් නරන් මේ හරියෙන් ඕනනම් ඇඳ ගන්න තල බමරයක්. හරි. මේක ඇවිල්ලා මේකට වැදුනාම තල බමරේ කැරකෙනවා. හරි පුතේ. තල බමරේ කැරකෙනවා. හරි. තල බමරේ කැරකෙද්දී විදුලි ජනකයේ විදුලිය නිපදවේ. හරි පුතේ. මම නිකන් ඔය මේ වගේ බින්දුවරයක් ඇඳගත්තාම ඔයාලට පුතේ ලේසිනේ නේ. වෙන දේ තේරුණේ නැහැ. හරි. මේ තියෙන්නේ පොළව. හරි. ඕන්න පොළව කියන්නේ බැරි නම් මේ හරියෙන් ගෙයක් ඇඳගන්න. හරි. එතකොට තේරෙනවනේ පොළව තමයි තියෙන්නේ කියලා. මේක තමයි පොළව. හරි. මෙතනින් නලයක් දාලා තියෙනවා. මේ තියෙන නල ජලය දානවා මේ. ජලය දානවා. හරි. මෙහෙම නිකන් වක් කරන්නේ නැහැ ජලය. හරි. ඒවට ගාන්න සෙට් කරලා ලොකු ෆැක්ටරිනේ පුතේ තියෙන්නේ. හරි. ජලය දානවා. හරි. ඊට පස්සේ මේ හරිය රස්නි. උෂ්ණත්වයේ වැඩි, තාපයේ වැඩි මේ හරිය. මේ හරිය ලියා ගන්නවා. එතකොට මෙහෙන් දානවා මේ හරියෙන් යද්දි මොකක්ද වෙන්නේ? හිමාලයේ බවට පත් වෙනවනේ. මතකයිනේ ඝන ද්‍රව වායු පදාර්ථයේ අවස්ථා තුන. එතකොට මේ පැත්තේ ද්‍රවයක් දාන්නේ මේ හදින් එද්දි වායුවක් වෙනවනේ. ඒ හිමාලයේ යවනවා මෙතනින්. හරි. ඒකලා තල බමරේ කරකවන. හරි. ලාවට තේරෙන විදිහට දාගන්න පුතේ. හරි. මම කලිනුත් දැන් කියලා දුන්නානේ ඔක.
සර් ඔය කියන්නේ පුතේ. මොකද කියන්නේ? තල බඹරත් එක්ක තියෙන ඡේදය පොඩ්ඩක් පේන්නේ. මේ තලබඹ නිකන් මම ඒක ඕනේ නැහැ පුතේ ඒක ඕනේ නැහැ. හරි. තලබඹරෙන් වයර් දෙකක් අරන් හරි. වයර් දෙකක් අරන් පුතේ විදුලි ජනකයෙන් විදුලි ජනකය කියලා කියන්නේ. විදුලි ජනකයෙන් මොකද්ද කියන්නේ කියලා. වයර් දෙක කරන්නේ. වයර් දෙකක් දාන එක විදුලි ජනකයෙන්. විදුලි ජනකයෙන් විදුලිය නිපදවයි කියලා කියන්නේ. විදුලි ජනකයෙන් විදුලිය නිපදවයි. හරි ඒක නැතත් කමක් නැහැ පුතේ. තලබඹර තියෙද්දි තලබඹර තිබ්බා. මේක තිබ්බම තල බඹරේ. මෙතන මොකද්ද මේ මෙතන මොකක්ද තියෙන්නේ? මාළේද? පොළවේ රස්නේ. හුමාලේ පුතේ හුමාලේ. මෙතන හුමාලේ. හුමාලේ එන්නේ පුතේ ඇයි මේ? මොකද අහගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම හරි. මෙතනින් ජලය දානවා. මේ හරිය රස්නි. මේ හරිය උෂ්ණත්වය වැඩි. ඒක තමයි කියන දේ. උෂ්ණත්වය වැඩි, තාපය වැඩි මේ හරිය. හරි එතකොට මේ හරියෙන් යද්දී හුමාලේ බවට පත් වෙනවා. එතකොට මෙතනින් එන්නේ හුමාලේ. මේ තියෙන හුමාලේ තමයි. ඒ හුමාලේ දෙනවා තල බඹරේ. තල බඹරේ කියන්නේ කරගෙන බඹරයක්. හරි. කරගෙනවා තල බඹරේ. හරි. තල බඹරේ. හරි. තල බඹරේ කරකුණාට පස්සේ තමයි මතකයිනේ මෝටරේ කරකෙද්දි විදුලිය නිෂ්පාදනය වුණා වගේ මේකේ තල බඹරේ කරකෙද්දි ඔක ගහලා තියෙනවා මොකේට හරි කූරකට හරි. එතනින් විදුලි ජනකයක් සෙට් කළා. විදුලි ජනකයක් සෙට් කළා. හරි තේරුණාද? එහෙම තමයි වැඩේ වෙන්නේ. හරි. කොහොම මේ තියෙන පොළව පුතේ. හරි. මේ තියෙන්නේ නලය. හරි. තේරුණා සර්. හරි. හරි පුතේ. ලියා ගන්න න්‍යෂ්ටික බලය කියලා. න්‍යෂ්ටික බලය. හරි. න්‍යෂ්ටික බලය. න්‍යෂ්ටික බලය. න්‍යෂ්ටික බලය. මකනා පුතේ නම් න්‍යෂ්ටික බලය. න්‍යෂ්ටික බලය කියලා ලියා ගන්න. හරි පුතේ න්‍යෂ්ටික බලය වෙලාව කීයද දරුවෝ 7යි 9යි 7:00ටද වලට පන්ති න්‍යෂ්ටික බලය න්‍යෂ්ටික බලය හරි පුතේ න්‍යෂ්ටික බලය ගැන තමයි දැන් කතා කරන්නේ හරි මෙලව දෙයක් තේරෙන්නේ නැහැ වගේ නේ හරි මම තේරුම් කරන්න හරි පුතේ මේ මෙහෙමයි හරි වැඩි හරි මේකයි වැඩි හරි දැන් අපි කතා කරන්න යන්නේ න්‍යෂ්ටික බලය ගැන හරි ඔයාලා අහලා තියෙනවනේ න්‍යෂ්ටික බලය ගැන හරි න්‍යෂ්ටිය කියන්නේ මොකද්ද පුතේ න්‍යෂ්ටිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ මට හරි එතකොට පුතේ ඔයාලට මේක කියලා දීලා නැහැ කොහොමද කියන්නේ ඔයාලා දන්නවනේ පරමාණු බෝම්බ ගැන පරමාණු බෝම්බ ගැන එහෙම දන්නවනේ පරමාණු බෝම්බ දන්නවා බෝම්බ ගැන දන්නවනේ පුතේ බෝම්බ ගැහුවේ දන්නවනේ බෝම්බ හරි බෝම්බ ගහනවා කියන දන්නවනේ පරමාණු බෝම්බ පරමාණු බෝම්බ දන්නවා පුතේ ප්‍රවෘත්තියෙන් බලනවා නම් දන්නවා පරමාණු බෝම්බ ගැනනේ මේ වගේ තියෙනවා මොකද්ද පරමාණු බෝම්බ වල ශක්තිය තියෙනවා නේ පුතේ මිනිස්සු මැරෙන්නේ ඔය ගහන්නේ යුද්ධ කාලවල වලදී නේද මේ යුද්ධ කාලවල වලදී පරමාණු බෝම්බ එහෙම දන්නවනේ හරි හමුදාවේ එහෙම තියෙනවනේ හමුදාවල් වල හරි
පොඩ අපේ රටේ තිබ්බනේ මේ කාලයක්. මේ යුද්ධ. හරි. ඒව වැඩක් නැහැ. හරි. පරමාණු බෝම්බ වල ශක්තිය තියෙනවානේ. පරමාණු බෝම්බ වල ශක්තිය තියෙනවා. ওই ශක්තිය කොහෙන්ද ආවේ? ඔන්න ඔය පරමාණු බෝම්බ වලට ශක්තිය ආවේ කොහෙන්ද? මේ පදාර්ථයේ ආය ඔක්කොම මතක කරනවා. පදාර්ථය කියලා දෙයක් තියෙනවා මතකද? පදාර්ථය. පදාර්ථය කිය මොකද්ද? ස්කන්ධයක් ඇති පදාර්ථය මතකයිනේ? පදාර්ථයේ ශක්තිය මතකයිනේ? මතක නැද්ද? ස්කන්ධයක් අවකාශයේ මතකයි. හරි. පදාර්ථයේ ශක්තිය මතකයිනේ? ස්කන්ධයක් ඇති අවකාශයේ ඉඩම් ගන්න දේවල් වලට කිව්වා පදාර්ථ. හරි පදාර්ථ පුතේ අරගෙන පදාර්ථයක් අරගෙන චූටි කැලි වලට ගලවන්න යනවා. හරි. චූටි කැලි වලට ගලවන්න යනවා. හරි. තේරෙනවනේ? මොකක් හරි එකක් අරන් ද්‍රව්‍යයක් අරන් චූටි වලට ගලවන්න. එතකොට පුතේ පදාර්ථය හැදිලා තියෙන කුඩාම එක. ඒක පේනවද ඇහැට? ඇහැට පේනවද? ඒක පේන්නේ නැහැ පුතේ. හරි. ඒක කඩන්න බැරි තරම් කුඩයි. හරි. කුඩාම පදාර්ථයේ හැදිලා තියෙන කුඩාම ඒකකය මොකක්ද? ඒකකය කියලා කියන්නේ. හරි. පදාර්ථයේ හැදිලා තියෙන චූටිම එක කියලා හිතන්නකෝ. හරි. දැන් ඔයාලා වැලි ගොඩක් හැදෙන්න වැලි කැට තියෙනවනේ පුතේ. වැලි කැට එකතු වෙලානේ වැලි ගොඩ හැදෙන්නේ. හරි. ඒ වගේ මෙන්න මේ එක පදාර්ථ හැදෙන්න හරි. චූටි මොකක් හරි ඕනේනේ. ඒකට කියන පුතේ පරමාණු කියලා. පරමාණුව කියලා කියනවා. ඉතින් සර් ඒක චූටිනේ ඒකට ශක්තියක් නැහැනේ කියලා කියනවානේ. හරි. ඒක චූටිනේ ඒකට ශක්තියක් නැහැනේ කියලා කියනවානේ. හරි හැම පරමාණුවකටම ශක්තියක් නැති වෙන්න පුළුවන්. හරි හැම එකක්ම නැහැ. හරි. ඒතකොට පුතේ මේවට ගන්න හරි පරමාණු බෝම්බ කියලා කියන්නකො. ඒව හදන්න ගන්න එක ඒවා තියෙනවා. පරමාණු හදන මූලද්‍රව්‍ය කියලා කියනවා. මොනවද? මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කියන්නේ ගන්න හයිඩ්‍රජන් නේ. මූලද්‍රව්‍ය නේ හීලියම්, ලිතියම්, බෙරිලියම් කියලා ඔය කියන්නේ. අක්කලා හැම දන්නවා. අක්කලා හැම ඉන්න කට්ටිය දන්නවා පාඩම් කරලා. හරි. ආවර්තිතා වගුව කියලා එකක් එහෙම තියෙනවා. තව ටික කාලයක් යද්දි මොකද්ද මොන වගුවද? ආවර්තිතා වගුව. මේ මෙහෙම තියෙනවා පුතේ දැකලා තියෙනවා. මම තියනවානේ. හයිඩ්‍රජන්, හීලියම් කියලා ඔහොම තියෙනවා. හරි. ලිතියම්. හරි. ඔයාලා මේ මම ජලය ලිව්වා නේද? ජලය ලිව්වේ මෙහෙම. කොහොම ලිව්වේ? මතන කාබන් ඩයොක්සයිඩ් ලිව්වේ මෙහෙම. තේරෙනවද? මෙන්න මේ එකක් ගත්තාම ඒවට තමයි කියන්නේ මොනවද? මූලද්‍රව්‍ය කියලා. හරි? මූලද්‍රව්‍ය. ඔයාලට ඉතර ඕනේ. හරි. ඔයාලා මේ හිතා ගන්නකෝ පදාර්ථය කියන්නේ ඝන ද්‍රව වායු. ඝන ද්‍රව වායු. හරි. අන්න ඒව හැදෙන චූටි මේක තමයි පරමාණු. මොකද්ද? චූටි මේක තමයි පරමාණු. හරි. ඔන්න ඕකේ තියෙනවා පුතේ න්‍යෂ්ටිය කියන එක. හරි. න්‍යෂ්ටිය කියලා එකක් තියෙනවා. හරි. චූටි මේක. හරි. ඒක තියෙන්නේ මැද පුතේ. හරි. ඒක වටේට එක ඒවා තමයි යන්නේ පුතේ. හරි. න්‍යෂ්ටිය වටේට යනවා. හරි. මොකෝ බෝල තියෙනවා. මුදා ගන්නකො ටිකක්. හරි. මෙන්න මේකට හරි පහර දෙනවා. මොකද කරන්නේ? පහර දෙනවා. කොහොමද පහර දෙන්නේ? පහර දෙනවා කියන්නේ ඒවා ප්‍රතික්‍රියා කරනවා පුතේ. ප්‍රතික්‍රියා කරනවා කියලා මම කියන්නේ. ප්‍රතික්‍රියා කරනවා. හරි. තේරෙනවනේ? පහර දෙනවා කියලා හිතන්නකෝ. ඕකට පහර දුන්නාම පුතේ මොකද වෙන්නේ? පුපුරනවා බෝම්බයක් වගේ. එහෙම හිතන්නකෝ. හරි. ඒ කියන්නේ ශක්තිය නිපද වෙනවා පුතේ. අන්න ඔය ශක්තිය තමයි කියන්නේ මොන ශක්තිය කියලාද? න්‍යෂ්ටික බලය. මොන බලය? න්‍යෂ්ටික බලය. ඒ කියන්නේ න්‍යෂ්ටික බලය හැදෙන්නේ කොහොමද? න්‍යෂ්ටියට පහර දුන්නා. න්‍යෂ්ටියට පහර දෙනවා. ඒ කියන්නේ අපි ඉහළ අතින් දානවද? එහෙම පහර දෙන්නේ නැහැ පුතේ. හරි. එක්ක රත් කරනවා. හරි. එක්ක මොකක් හරි වෙන ද්‍රව්‍යයක් දානවා. හරි. ඔයාලා දැකලා තියෙනවද? ඔය ටීවී එකේ එහෙම හරි මොකක් හරි එකට හරි ඔය හැරි පොටර් එකේ එහෙමත් තියෙනවා මට මතක හිටිනා. මෙහෙම තියෙනවා එකට දානවා අර පරීක්ෂණ කරනවා කියලා මේකට දානවා මෙහෙම දාපුවම පුපුරනවා එකපාරම. ඒ වගේ වැඩ තමයි කරන්නේ. හරි. පහර දෙනවා කියලා ඒ වගේ වැඩ තමයි පුතේ කරන්නේ. හරි. එතකොට ඒවට කියන ප්‍රතික්‍රියා කියලා කියනවා. ඒකත් අමතක කරන්න මේකත් ඕනේ. හරි. මේ න්‍යෂ්ටියට ඔහොම පහර දෙනවා. හරි. මේ න්‍යෂ්ටියට පහර දුන්නාම ශක්තිය නිපද වෙනවා. ශක්තිය නිපද වෙනවා. එතකොට අන්න ඒ ශක්තිය පුතේ අපි මොකහාට දෙන්නේ?
මෙතනින් දෙන ශක්තිය දෙනවා පුතේ ජලය. ඒකල ජලයට ওই ශක්තිය දීලා ජලය මොකද කරන්නේ? හුමාලේ බවට පත්. ඒ හුමාලයෙන් මොකද කරන්නේ? ඒ හුමාලයෙන් තලබඹර කරනවා. ඒ හුමාලයෙන් තලබඹර කරනවා. ඒකල තමයි විදුලිය නිපදවන්නේ. අරකේ මොකද උනේ? අරකේ මොකද කරේ? පොළවේ ඇතුලේ තියෙන තාපයෙන් තමයි හුමාලය බවට පත් කරේ ජලය. ජලය හුමාලය කරලා එතනින් තලබඹර කරනවා. මේකදී මොකද කරන්නේ? මේකදී කරන්නේ න්‍යෂ්ටියට පහර දීලා අන්න ඒ එන ශක්තියෙන් ජලය හුමාලය බවට පත් කරනවා. ජලය හුමාලය බවට පත් කරලා මොනවද නිපදවන්නේ? විදුලිය නිෂ්පාදනය කරනවා තලබඹර කරකවලා. හරි? තේරෙන්නේ නැති කියලා හිතනවා වැඩි තේරුම් ගන්න ඕනේ නැහැ. හරි? න්‍යෂ්ටික බලය කියන්නේ පුතේ න්‍යෂ්ටියට පහර දීලා හරි? න්‍යෂ්ටියට පහර දීලා තමයි ඒ ශක්තිය ලබා ගන්නේ කියන එකයි. ඔය න්‍යෂ්ටිය කියන්නේ මොකද්ද? චූටිම දැනුම් මේකකයක් කියලා මතක තියාගන්න ඕනේ. හරි? එතකොට ඇති පුතේ. හරි? න්‍යෂ්ටික බලය කියලා ලියලා හරි මෙහෙම ලියමුකෝ අපි. හරි? න්‍යෂ්ටික බලය. මෙහෙම ලියමු. මෙහෙම ලියමු. න්‍යෂ්ටික ද්‍රව්‍ය වලට වැඩි මේක පුතේ. න්‍යෂ්ටික ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ එයින් ඒවට ගන්න ඒවට කියනවා න්‍යෂ්ටික ද්‍රව්‍ය කියලා. න්‍යෂ්ටික බලය නිපදවන්න ගන්න ද්‍රව්‍ය වලට කියනවා න්‍යෂ්ටික ද්‍රව්‍ය. ප්‍රතික්‍රියා කරවීමෙන් ප්‍රතික්‍රියා පුතේ මෙහෙම ලියන්න. ප්‍රතික්‍රියා. හරි? න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික බලය ඇති වේ. න්‍යෂ්ටික බලය ඇති වේ. හරි? න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික බලය ඇති වේ. හරි? හරි පුතේ? පොඩ්ඩක් ආයෙ කියන්න. න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික බලය ඇති වේ. න්‍යෂ්ටික බලය ඇති වේ. හරියටම න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික බලය ඇති වේ. හරි? හරි පුතේ? න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික බලය ඇති. මම ආයෙ පාරක් කියන්නම්කෝ. ආයෙ ඔයාලට මට හිතනවා තේරුම් නැති ඇති කියලා. මේක ලියා ගන්නකො. න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික බලය ඇති වේ කියලා ලියා ගන්නකො. න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවීමෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය ඇති. හරි? පදාර්ථය කියන එක දන්නවනේ පුතේ. පදාර්ථය කියන එක දන්නවනේ. පදාර්ථය කියන්නේ ස්කන්ධයක් ඇති අවකාශයේ ඉඩක් ගන්න ඒවා වලට තමයි පදාර්ථ කියන්නේ. හරි? එතකොට පුතේ පදාර්ථවල පදාර්ථයක් මේ තියෙනවා. මග්ගාව තියෙනවා පදාර්ථ. හරි? පදාර්ථයක් ඕක දෙකකට බෙදුවා. හරි? එතකොට භාගය. ඕකත් දෙකට බෙදුවා. ආය භාගය. හරි? කොහොම බෙදාගෙන ගිහිල්ලා හරි? බෙදාගෙන ගිහිල්ලා අන්වීක්ෂය තියෙන පුතේ. අන්වීක්ෂයෙන් බලලා බෙදෙනවා. හරි? අන්වීක්ෂය ගන්නවනේ ඔයාලා. ශුද්ධ ජීවීන් බලන්නේ. මේකෙන් බලලා බෙදෙනවා. කොහොම බෙදලා යද්දී අන්තිමේට එනවනේ දුටේ. ඒක කියන්න බැරි තරම් පොඩි. හරි? අන්න ඒකට කියනවා මොකද්ද? පරමාණුව. හරිද? තේරුණාද? හරි? මොකද්ද මං කිව්වේ? පදාර්ථයක් ගන්න. ඕන පදාර්ථයක්. ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන්. හරි? එතකොට
ඒක බෙදාගෙන යද්දී හරි අන්තිමේට මිතුරු වෙන්න පුතේ. ඒක කියන්නත් පුළුවන්ද? ඒක හොයාගන්න පුළුවන් වේද? බලන්නත් බෑ පුතේ. බලන්න බෑ. හරි? එහෙම එකක් තියෙනවා ඒක. හරි? එහෙම එකක් තියෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද? පරමාණුව කියලා. හරි? ඒක තමයි මේ තියෙන්නේ කියලා හිතන්නකෝ. මේ වගේලු ඒක. හරි? මෙහෙම තමයි තියෙන්නේ. හරි? මේව ඉරියේම තියනවාද ඒක? ඉරි නෑ පුතේ. හරි? මේ තියෙන වගේ එක එක ඒවා යනවා කියලා හිතන්න කොහොමද? හරි. මෙහෙම කැරක් තමයි තියෙන්නේ. වැඩි හිතන්න එපා. මේක පේන්නේ හරි. ඒක මේ පේන්නේ විද්‍යාඥයෝ බලනවා පුතේ. විද්‍යාඥයන්ට අර මනන්ට විතරයි. හරි. මේක නිකන් උපකල්පනයක් කරනවා කියලා හිතන්න මේ වගේ තියනවා කියලා හිතනවා. හරි. කොහොමද? මේ වගේ තියනවා කියලා හිතනවා. හරි. එතකොට මෙන්න මේක තමයි න්‍යාස්තිය. හරි. න්‍යාස්තිය ඇත්තටම බලන්න බෑනේ පුතේ ඉතාමත් කුඩායි නන්නේ ඒක නිර්මාණය වුණ එක චූටි නම් ඒක බලන්න බෑනේ පුතේ. එතකොට ඒක ඉගෙන ගන්න පුළුවන් තව ටික කාලෙක ඉගෙන ගන්නවා. හරි. මේකට කියනවා න්‍යාස්තිය. හරි. තේරෙනවද මොකද්ද මම කියේ? පදාර්ථයේ තියෙනවනේ පුතේ. ඝන ද්‍රව. දැන් පේනවද? පේනවා සර්. හරි. දැන් පේයි. හරි. දැන් කතා කරන්න පුතේ න්‍යාස්තික බලය ගැන. උන් ආයෙනවා මං හරි. තරහ ගස්සන්න මම අහගෙන. හරි. අහගෙන ඉන්නකෝ. මම වීඩියෝ එක දානවා. අහගෙන ඉන්න. හරි. මොකද්ද? න්‍යාස්තික බලය ගැන තමයි මං කතා කරන්නේ. එතකොට දැන් ඔක්කොම අමතක කරලා මේක අහගන්න. හරි. පදාර්ථය දන්නවනේ පදාර්ථය. පදාර්ථයේ ස්කන්ධයක් තියෙන අවකාශයේ ඉඩක් ගන්න දේවල් වලට කියනවා පදාර්ථ කියලා. ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු වෙන්න. හරි. ඔන්න ඕකේ මොනවා හරි අරන් හරි චූටි කෑලි වලට කඩාගෙන යනවා. හරි. කඩාගෙන ගිහිල්ලා පුතේ කඩන්න බැරිම තැනට එන්නේ. ආයේ මේක බෑ. මොනවත් කරන්න බෑ. ඒකට කියනවා පරමාණුව කියලා. මොන මාණුව? පරමාණුව කියලා. හරි. ඔන්න ඇන්දම. හරි. ඒකේ තියෙනවා මොකද්ද? මේ තියෙන්නේ මැද තියෙනවා න්‍යාස්තිය කියලා එකක්. න්‍යාස්තිය. හරි. න්‍යාස්තිය කියලා තියෙනවා. අන්න ඔය න්‍යාස්තිය ලොකු ශක්තියක් තියෙනවා පුතේ. මොකද්ද? ලොකු ශක්තියක් තියෙනවා. හරි. මෙන්න මේ න්‍යාස්තියේ ලොකු ශක්තියක් තියෙනවා. ඔන්න ඔය න්‍යාස්තියට එක එක දේවල් කරනවා, රත් කරනවා, පොළවේ ගහනවා, ඔන්න මොනවා හරි කරනවා කියලා හිතන්න. ඒකට කියනවා න්‍යාස්තියට පහර දෙනවා. අන්න ඔය න්‍යාස්තියට පහර දුන්නාම තමයි ඒකේ ශක්තිය අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මොකද්ද? න්‍යාස්තියට පහර දුන්නාම තමයි ওই ශක්තිය ප්‍රයෝජනෙට ගන්න. න්‍යාස්තියට ඒකින්ද පහර දීලා ඒ ශක්තිය අපි ප්‍රයෝජනෙට අරගෙන ඒ ශක්තිය දෙනවා මොකේටද? කොහට? ජලයට දෙනවා. ජලයට දුන්නාම ජලය හුමාලයේ බවට පත් වෙනවා. ඒකලා ඒ හුමාලයේ නල මගින් හරි කොහොම හරි යවලා මොනවද කරකන්නේ ඒ හුමාලයේ මගින්? තලබමර කරකවන. ඒකලා තමයි පුතේ විදුලිය නිපදවන්නේ. හරි. දැන් නම් තේරුන්නේ නැහැ කියන්න එපා. හරි. දැන් තේරෙන්න ඇති. හරි. මෙන්න මේ විදුලිය නිපදවන්න හරි මං කියවනේ මේ ගන්නවා කියලා මේවා. හරි. මේ න්‍යාස්ති ගන්නවා කියලා කිව්වනේ. ඒ න්‍යාස්ති තියෙන්නේ මොන වගේද? ඔන්න න්‍යාස්ති තියෙන්නේ පරමාණු වල කිව්වනේ. හරි. පරමාණුය කියන පුඩාම කැණුම් ඒක කියලා කිව්වේ පරමාණුව කියන්නේ. මේ පරමාණු තියෙන්නේ මොන වගේද? පරමාණු තියෙන්නේ මොන වගේද? මූල ද්‍රව්‍ය. මූල ද්‍රව්‍ය. තේරුණාද? මූල ද්‍රව්‍ය වල තමයි පරමාණුව තියෙන්නේ. අන්න ඔය කියන පරමාණුව තියෙන්නේ මූල ද්‍රව්‍ය. ඒක තියෙනවා න්‍යාස්තිය කියලා කෑල්ල. ඕකට තමයි අපි දැන් පහර දෙන්නේ. ඕකට පහර දුන්නාම තමයි ශක්තිය ගන්න පුළුවන්. ඒ ශක්තිය තමයි අපි ජලයට දෙන්නේ. ජලයට දීලා හුමාලේ බවට පත් කරලා හුමාලෙන් තලබමර කරකවලා තමයි ශක්තිය නිපදවන්නේ. එතකොට පුතේ ඔන්න ඕකට ගන්න මූල ද්‍රව්‍ය හැම එකම ගන්න නැහැ පුතේ. හැම මූල ද්‍රව්‍යෙම ගන්න නැහැ. හැම එකේම එහෙම ලොකු ශක්තියක් නැහැනේ. ඕකට ගන්න මූල ද්‍රව්‍ය තියෙනවා. යුරේනියම්, ප්ලූටෝනියම්, තෝරියම්, ඊට්‍රියම්, රේඩියම් කියලා එහෙම තියෙනවා පුතේ. මූල ද්‍රව්‍ය. හරි. ඔය වගේ මූල ද්‍රව්‍ය සමහරක් ඒවා තමයි පුතේ ගන්න. හරි. එතකොට ඕක තමයි වැඩේ පුතේ. මොකද්ද වෙන්නේ? පදාර්ථය කියන එක පදාර්ථ හැදිලා තියෙන්නේ මූල ද්‍රව්‍යයන්ගෙන්. හරි.
පදාර්ථ හැදලා තියෙන්නේ එක එක මූල ද්‍රව්‍යයක්. හරි? එතකොට පදාර්ථයට වඩා මූල ද්‍රව්‍ය පොඩි. මූල ද්‍රව්‍යයට වඩා පරමාණුව පොඩි පුතේ. තේරුණා නේද එතකොට? වැඩි. එතකොට ඔන්න ඔය කියන මූල ද්‍රව්‍ය වල තමයි ඔය කියන පරමාණු තියෙන්නේ. හරි? පරමාණු ඉතාම චූටි. ඔකේ තියෙන නියස්තිය කියලා කෑල්ල. අන්න ඒකට තමයි අපි පහර දෙන්නේ. ඒකෙන් තමයි අපි ශක්තිය නිපදවන්නේ. ඒ ශක්තිය දෙනවා ජලයට. ජලය හුමාලය කරනවා. හුමාලයෙන් කරකනවා තලගමර ගන්නවා විදුලි. හරිනේ තේරුණානේ? තේරුණා කියන හිත. හරි. හරි පුතේ. මේ එහෙනම් ලියා ගන්න පුතේ මෙහෙම ලියමු අපි. හරි? පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය. පදාර්ථයේ තැනුම් ඒකකය කියලා කියන්නේ. ඒක හැදිලා තියෙන්නේ මෙන්න මේකෙන් කියලා කියනවා. පදාර්ථයේ ලියා ගන්නකො. හරි? පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය. පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය පරමාණුව වේ. හරි? පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය පරමාණුව වේ. හරි? පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය පරමාණුව වේ. ඒකල ඕනනම් මෙහෙම ඇඳ ගන්නකො පුතේ. මෙහෙම බෝලයක් ඇඳලා පුතේ. හරි? මෙහෙම රවුමක් දාගන්න. තව රවුමක් දාගන්න. මේ වගේ තමයි ඔක. මේ වගේ ඇති කියලා හිතනවා. හරි? මේක තමයි නියස්ති. නියස්ති. නියස්තිය. නියස්තිය. හරි? ඕකත් ඇඳ ගන්නකො. හරිද? මොකද ඔයාලා උඩින්ම ලිව්වේ පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය පරමාණුව වේ කියලා තමයි මේක ලියන්නේ. හරි? ඒකේ තියෙනවා නියස්තිය කියලා කෑල්ල. මේ තියෙන්නේ. ලියන්න තව එකක්. නියස්තියට පහර දීමෙන් විශාල ශක්තියක් ලබාගත හැක. නියස්තියට පහර දීමෙන් විශාල ශක්තියක් ලබාගත හැක. හරි? නියස්තියට පහර දීමෙන් විශාල ශක්තියක් ලබාගත හැක. හරි? ඔන්න ඔය පහර දෙන එක කියනවා පුතේ න්‍යෂ්ටික විකණ්ඩනය. හරි මොකක්ද? න්‍යෂ්ටික විකණ්ඩනය කියලා කියන්නේ. හරි? වෙලාවට මතක තියාගන්න. මම ලියන්න දෙන්නේ නැහැ. හරි? කවුරු හරි ඔයාලට මොකක් හරි කියන්නවත් කියන්නේ මේම තමයි න්‍යෂ්ටික විකණ්ඩනය කියලා තමයි ඔබට කියන්න කියලා කියන්නේ. න්‍යෂ්ටික විකණ්ඩනය කියලා. න්‍යෂ්ටියට පහර දීමෙන් විශාල ශක්තියක් ලබාගත හැක. එම ශක්තිය ජලයට ලබා දී ජලයට ලබා දී හරි? ලබා දුන්නට පස්සේ මොකද වෙන්නේ? ජලය හුමාලේ බවට පත්. එම ශක්තිය ජලයට ලබා දී ඉන් හුමාලේ නිපදවා තලබමර කැරකවීමෙන්
ශක්තිය නිපදවයි. නෑ විදුලිය නිපදවයි. විදුලිය නිපදවයි. හරි පුතේ? න්‍යෂ්ටියට පහර දීමෙන් විශාල ශක්තියක් ලබා ගත හැකිය. ආන් එහෙම න්‍යෂ්ටියට පහර දෙනවට කියනවා න්‍යෂ්ටික විකණ්ඩනය. හරි? එම ශක්තිය ජලයට ලබා දීලා ජලය හිමාලය බවට පත් කරනවා. හරි? ජලය හිමාලය බවට පත් කරලා අන්නේ හිමාලයෙන් තලබමර කරකලා තමයි විදුලිය නිපදවන්නේ. හරි? මේ ටික විතරයි ලියන්න පුතේ. හරි. මේක ඇඳා න්‍යෂ්ටිය මේ වුණා මේකේ පොඩ්ඩක් බෝලෙම පොඩි බෝල දෙකක් විතර ඇඳගන්න ඕන නම්. බෝල දෙකක් විතර ඇඳගන්න. හරි. ඇයි කියලා තේරෙන්නේ තව ටිකක් ඉගෙන ගද්දි ඔය මොනවද කියලා තේරෙන්නේ කියලා දෙනවා. හරි පුතේ. න්‍යෂ්ටියට පහර දීමෙන් විශාල ශක්තියක් ලබා ගත හැකිය. එම ශක්තිය ජලයට ලබා දීලා ආයින් හිමාලයේ නිපදවනවා. අන්නේ හිමාලයෙන් තමයි තලබඹර කරකවලා විදුලිය නිපදවන්නේ. හරි පුතේ. ආයෙත් තව ප්‍රශ්න. හරි. මේවට ගන්නේ තියෙන පුතේ මූලද්‍රව්‍ය. දැන් මම කියවනේ පදාර්ථය හැදිලා තියෙන්නේ. හරි. මකන්නද මේක මකන්නද? පොඩ්ඩක් කියලා දෙන්න ආයෙ පාරක්. හරි. ආයෙ පාරක් පොඩ්ඩක් කියලා දෙන්න මකන්නද පුතේ? හරි පුතේ අක්කට ක්ලාස් තියෙන කට්ටිය යන්න නැහැ. හරි මම වීඩියෝ එක දානවා තව ෂූට්ටයි කරන්න. තව ෂූට්ටයි කරන්න. ෂූට්ටයි කරන්න. හරි තව කෑල්ලක් තියෙනවා පොඩි අර කෑල්ලක්. ඒක විතරක් කරනවා කවන්නේ වීඩියෝ එක දානවා ඒක ඇති. මම ඊළඟ දවසෙත් ඒක කියන්නම් පුතේ. හරි. ඊළඟ දවසෙත් පටන් ගන්න ඒක කියන්න. බය නැතුව යන්න. මේ දවස්වල අර එක ෆෝන් එකක් තියාගෙන මේ ඔක්කොම කරන්න පුතේ යන්න. මම ඊළඟ දවසේ ආයෙ කියන්නම් ඒ ටික. හරි. බය වෙන්න එපා. හරි. දැන් යන්න. හිමාලය යන්න. හරි. මොකද්ද මං කිව්වේ පුතේ? පදාර්ථ කියලා තියෙනවනේ. පදාර්ථ. හරි. එතකොට පදාර්ථ කියන ඝන ද්‍රව වායු. ඕක හැදිලා තියෙන මොනවද? මූලද්‍රව්‍ය පුතේ මූලද්‍රව්‍ය. ඕක කුඩාම කැලලට කියනවා පරමාණු. පරමාණුව. හරි. මේ තියෙන්නේ. ඒකේ තියෙනවා පුතේ න්‍යෂ්ටිය කියලා කැලල. න්‍යෂ්ටිය. හරි. ඔන්න ඕකට ඕක න්‍යෂ්ටික විකණ්ඩනය කරනවා කියලා නේ මං කිව්වේ. ඕකට පහර දෙනවා. ඕකට පහර දුන්නාම ඕකේ තියෙනවා ලොකු ශක්තියක්. ওই ශක්තිය හැම එකේම තියෙනවාද? හැම එකේම නෑ පුතේ. හරි. ඒවට තියෙනවා මේ සමහරක් මූලද්‍රව්‍ය වල තමයි තියෙන හොඳට මේ ශක්තිය. ඒ මූලද්‍රව්‍ය මොනවද? යුරේනියම් එහෙම තියෙනවා පුතේ. හරි. එක එක මූලද්‍රව්‍ය තියෙනවා. හරි. රේඩියම් හරි. ඒ වගේ තමයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ ශක්තිය මේකට පහර දුන්නට පස්සේ කියනවා ඒකට මොකද්ද? න්‍යෂ්ටික විකණ්ඩනය කියන්නේ. අන්නේ එන ශක්තියෙන් දෙනවා මොනවද? ජලයට. ජලයට ඒ ශක්තිය දීලා හිමාලය බවට පත් කරලා තමයි කරකලා මොනවද කරකන්නේ? තර බඹර කරකලා අපි ශක්තිය නිපදවන්නේ. ඊළඟ ප්‍රශ්නයක් පුතේ. න්‍යෂ්ටික මූලද්‍රව්‍ය. න්‍යෂ්ටික මූලද්‍රව්‍ය තුනක් නම් කරා. හරි. න්‍යෂ්ටික මූලද්‍රව්‍ය කියලා දැන් කිව්වනේ. පදාර්ථවල තියෙන මූලද්‍රව්‍ය කියලා. හරි. න්‍යෂ්ටික මූලද්‍රව්‍ය. හයිඩ්‍රජන් කියන්නේ පුතේ ඒවා මූලද්‍රව්‍ය. හරි. හීලියම් කියන්නේ මූලද්‍රව්‍ය. හරි. ඒ වගේ න්‍යෂ්ටික මූලද්‍රව්‍ය කියලා තියෙනවා. න්‍යෂ්ටික මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය තුනක් නම් කරන්න. හරි. ලියන්න පුතේ. මම කියන්න. ඔයාලා ලියන්න. මම දැන් ලිව්වා ඉස්සලා යුරේනියම්, ඊට්‍රියම්, රේඩියම්. කියන්න. යුරේනියම්, ඊට්‍රියම්, රේඩියම්,
හරි ඇති ඔය. අයිය තෝරියම් ප්ලූටෝනියම් හරි ඇති ඔය. තෝරියම් අයියෝ මොකද කරන්නේ? යුරේනියම් ට්‍රිටියම් රේඩියම් ඔය තුන ඇති. ඉතින් දැන් පුතේ න්‍යෂ්ටික මූල ද්‍රව්‍ය ඉතින් ඕකම න්‍යෂ්ටික බලාගාරයෙන් විතර ටික තමයි කරන්නේ නැත්තේ. දැන් සර් ඔය පුතේ කියන්නේ හරි පුතේ මේ ලියවනේ න්‍යෂ්ටික මූලද්‍රව්‍ය තුනක් නම් කරා. හරි. මෙන්න මේවා තමයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ නේ. න්‍යෂ්ටික බලය නිපදවන්න ගන්න මූලද්‍රව්‍ය. මොනවද? න්‍යෂ්ටික බලය නිපදවා ගන්න මූලද්‍රව්‍ය පුතේ. හරි. මෙන්න මේ මූලද්‍රව්‍ය වල තියෙනවා පරමාණු කියලා චූටි කෑල්ල. අන්න ඒකට පහර දෙනවා. ඒකේ න්‍යෂ්ටික තමයි අපි පහර දෙන්නේ. හරි. ඒකල තමයි ශක්තිය නිපදවන්නේ කියලා සාමාන්‍ය මතකයක් තිබ්බහම ඇති. හරි. සාමාන්‍ය මතකයක් තිබ්බහම ඇති. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඔය ශක්ති පුතේ දැන් අපි කතා කරන්නේ හුඟක් ඒවා. හරි. හුඟක් ඒවා කතා කරා. නේ? ඒවා පුතේ දැන් විනාශ වෙනවා සමහරක් ඒවා. සමහරක් ඒවා තියෙනවා. හරි. දැන් ෆොසිල ඉන්ධන ගන්නකො පුතේ. ෆොසිල ඉන්ධන හැමදාම තියෙයිද? ෆොසිල ඉන්ධන ෆැක්ටරි ඩීසල් ඉවර වෙනවා නේ. සූර්යායම් පුතේ. සූර්යානම් තියෙනවානේ. හරි. එතකොට තව ටිකක් අය ලියපුවා. මේ යන විදිහට ගියපුවාම පෙට්‍රල් ඩීසල් එහෙම ඉවර වෙලා මොන වගේ ප්‍රයෝජනෙ ගන්න වෙනවද? සූර්යාගෙන් එහෙම ප්‍රයෝජනෙ ගන්න වෙනවා නේ පුතේ. ඡය වෙනවා කියලා කියනවානේ. හරි ශක්තිය මේ මොනවද ෆොසිල ඉන්ධන එහෙම ඡය වෙනවා නේ පුතේ. එතකොට සූර්යාගෙන් එහෙම ප්‍රයෝජනෙ ගන්න වෙනවානේ. එතකොට අනාගතයේ මොන ප්‍රභේදයක් පාවිච්චි කරයිද වැඩි හරියක්? හරි? වැඩි හරියක් සූර්යා ප්‍රයෝජනයට ගයි නේ පුතේ. සූර්යා ප්‍රයෝජනයට ගයි. හරි? එතකොට මේක මොනවද ලියන්න දෙන්නේ නැහැ මම නිකන් කතා කරනවා විතරයි. හරි? මේ වගේ දේවල් වෙනවා. හරි? ඔයාලගේ අන්තිමේට තියෙනවා නේ අන්තිමේට තියෙනවා ශක්ති ප්‍රබල තිරසාර භාවිතය කියලා. ඒ ටික තමයි යෝකේ කියන්නේ පුතේ. හරි? මේ බලන්නකො යම් කාර්යයක් කිරීම සඳහා ශක්තිය අවශ්‍ය වන බව ඔබ දැන සිටි ශක්තිය ඔබට හරි මේක ඒක තමයි කියන්නේ පුතේ. හරි? මම නිකන් කියන්න පැහැදිලි කිරීමක් කියන්නම් එතන වැඩි දේවල් නැහැ. ඔයාලා හැබැයි මේක මතක තියෙන්න. හරි? අනාගතයේදී අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කුමක්ද? අනාගතයේදී ගන්න පුළුවන් ප්‍රභවය පුතේ. දැන් ඇත්තටම මේ ෂේ වෙනවා කියවනේ මොනවද? මේ ෆොසිල ඉන්ධනයම ෆොසිල ඉන්ධන ගන්න කොහොමද? දැන් මතක තියෙන්න ඕනේ. දැන් අමතක වුණොත් ගහන ටොක්කක් තමයි අනින්න ඕනේ. හරි? ෆොසිල ඉන්ධන දැන් මම අම්මලා දැන් ළඟ ඉන්නවනේ අම්මට කියනවා මතකද කියලා බලලා ටොක්කක් අනින්න කියලා. හරි? ෆොසිල ඉන්ධන කියන්නේ බොර තෙල් නේ පුතේ. බොර තෙල් විදිහටනේ ගන්න අපි එළියට. බොර තෙල් ඒවා මතක තියෙන්න ඕනේ දැන්. ඒ වගේ තමයි පෙට්‍රල්, ඩීසල් ආයි භූමි තෙල් ග්‍රීස් හරි ග්‍රීස් එතකොට LP ගෑස් හරි ඕවා ඉවර වෙනවා හරි LP ගාක් සල්ලි දීලානේ අපි ගාක් සල්ලි දීලා වලින් ගෙනල්ලා බොර තෙල් විදියට ගෙනල්ලා ලංකාවට ගේන්නේ මෙහෙමද ඩීසල් පෙට්‍රල් විදියට ගේන්නේ නෑනේ බොර තෙල් ගේන්නේ ලංකාවට ඒකල ලංකාවේ පිරිපහදු කරනවා පිරිපහදු කරලා තමයි පිරිපහදු කරනවා කියලා කියන්නේ පිරිපහදු හරි කරලා තමයි අපි මේවා හදාගන්නේ හරි මේවා හදාගන්න. එතකොට පුතේ මේවා දවසක ඉවර වෙනවානේ. ඉවර වෙනවා මේවා ඡය වෙනවා. හරි හැමදාම තියෙන්නේ නැහැ මේවා. හැමදාම තියෙන්නේ නැහැ. හරි ඒකින්ද අපිට මේක තව ටික කාලයකදී ප්‍රයෝජනෙට ගන්න බෑ. ගන්න බෑ කියන්නේ ඉවර වෙනවානේ ඉතින්. හරි එන්න මිලත් අධික වෙයි. වැඩි වෙයි අන්තිම අවස්ථාවට යද්දි. හරි එතකොට අපි සූර්යාගෙන් එහෙම ප්‍රයෝජන ගන්න ඕනේ පුතේ.
සූර්යාගෙන් එහෙම තමයි ප්‍රයෝජන ගන්න වෙන්නේ. සුලගෙන් සූර්යාගෙන් හරි තමයි ප්‍රයෝජන ගන්න වෙන්නේ. එතකොට සමහරක් ශක්ති ප්‍රභව ඉවර වෙනවා. සමහරක් ශක්ති ප්‍රභවයේ ඉවරයක් වෙන්නේ. හරි. එතකොට පුතේ සූර්යාගේ මෙහෙම කතාවක් කියන්න. දැන් මම කතා කරන්නේ න්‍යෂ්ටික බලය ගැන. හරි. ඔන්න ඔය සූර්යාගේ තියෙනවා පුතේ පරමාණු. හරි. සූර්යාත් හැදිලා තියෙන්නේ පරමාණු වලින් හැදිලා තියෙන්නේ. හරි. සූර්යාගේ එළියේ තියෙනවා එක එක මූලද්‍රව්‍ය. හරි. සූර්යාගේ තියෙනවා මූලද්‍රව්‍ය එක එක. හරි. මේ මූලද්‍රව්‍ය මොකද න්‍යෂ්ටික මූලද්‍රව්‍ය වල තියෙනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටික විකණ්ඩනය වෙනවා. විකණ්ඩනය වෙනවා කියන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කරලා තමයි ඔය ශක්තිය නිපද වෙන්නේ සූර්යගේ. හරි. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන හරි. බලමු. අවලම්බුත් නැහැ. හරි පුතේ. ඒ ටික තමයි මතක තියාගන්න ඕනේ. ඔයාලා දැම්මට හරි කරලා අද රෑ වෙද්දි අද දැන් ඔයාලට පන්ති තියෙනවද මොනවද? පන්ති තියෙනවද? කවුරු හරි කියන්න පුතේ. පන්ති තියෙනවද කියලා කවුරු හරි? නෑ සර්. එහෙනම් මට අද පුතේ මේ දැන් පටන්ගෙන අභ්‍යාස කරන්න 64 පිටුව අභ්‍යාසෙ. හරි. 64 පිටුව අභ්‍යාස කරලා දැන් දාන්න ඕනේ. විනාඩි 15ක් ඇති. ප්‍රශ්න මොනවත් ලියන්නේ නැහැ, උත්තර විතරයි ලියන්නේ. ප්‍රශ්න මොනවත් ලියන්නේ නැහැ, උත්තර විතරයි. එක දැම්මා අභ්‍යාසය කියලා කිව්වා. හරි. එක දැම්මා එකේ එක කියලා දැම්මා ලිව්වා. ජෛව ස්කන්ධය anu මොනවාද? මන් දන්නේ මට මතක නැහැ. ඔයාලට දැන් මතක. දෙක දැම්මා. මොකද්ද? ජෛව ස්කන්ධ හා ෆොසිල ඉන්ධන අතර ඇති සමානකම කුමක්ද? මම අදත් කිව්වා ඒක. හරි. ඊට පස්සේ අහනවා දෙවෙනි ප්‍රශ්නේ දැම්මා එහෙම ලියන්නකෝ. හරි. ලියලා මට මම දෙනවා පැය භාගයක්. විනාඩි 30ක් දෙනවා. හරි. මේකට ලකුණු දෙනවා මම. විනාඩි 30ක් දෙනවා. පොත් බලන්න නැතුව ලියන්න ඕනේ. හරි. පොත් බලන්න නැතුව ලියන්න ඕනේ. හරි. ඔයාලා බොරු හරි කමන්නේ ලියන්න. ඔයාලා දන්නේ බොරු ලියන්න එපා. ඉතින් මේ දන්න විදිහට ලියන්න කියලා. හරි. දන්න විදිහට ලියනවා. පැය භාගයෙන් දාන්න ඕනේ. පැය භාගයක් දෙන්න. විනාඩි 30යි. දැන් වෙලාව 8 වෙද්දි දාන්න 8 වෙද්දි දාන්න ඕනේ. හරි. 8 වෙද්දි දාන්න. හරි. ඕක විතරයි දාන්නේ. ඔක්කොම ලියපු මොනවද දාන්නේ නැහැ. නෝට් එකෙම දීලා තියෙනවානේ. ඒව දාන්න එපා. හරි. ඒව ආයෙ දාන්න එපා. මම කියනවානේ දැන් අපි වීඩියෝ දානවානේ පුතේ. හරි. ටග් ගාලා කරලා